එහෙනම් දැන් අපි බාහිර ආයතන ගැන දැනගන්නවා. ච බාහිරානි ආයතනානි. ච බාහිරානි ආයතනානි වේදිතබ්බාති. ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්චං උත්තං රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ධම්මායතනං ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි. ඉතියන්තං උන්තං ඉතියන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං ඉදං ဒ ුතිය චක්කං වෙන දෙවනි චක්කය දෙවනි හය දෙවනි හයේ සමූහය තමයි මෙන්න මේ බාහිර ආයතන. බාහිර ආයතන කියන්නේ මොනවද? මේ රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය, ධම්ම ආයතනය. ඇයි මේවටත් ආයතන කිව්වේ? මේවටත් ආයතන කිව්වේ අර අර්ථයෙන්මයි. කුමන අර්ථයෙන්ද? මේ සසර දුක රැස්කරන්න, මේ කර්ම ශක්තිය රැස්කරන්න මේ හිතට උපකාර කරනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඒ අර්ථයෙන් තමයි ඒවටත් ආයතන කිව්වේ. දැන් බලන්න මිනිස්සුયો දැන් රහතන් වහන්සේ කෙනෙක්ට නම් රූපයක් දැක්කහම ඒ රූපය පිළිබඳ කුතුහලයක් ඇති වෙන්නේ නැහැ උන්වහන්සේ. මොකද සියලු රාග දේශ මොහ නැසල ඉන්න නිසා. ඒ රූපයක් වශයෙන් දකින විදර්ශනා ඥානෙ. එතකොට පේනවා ඒ රූපේ අනිත්‍ය රූපයක්, හේතුඵල වශයෙන් හටගත් රූපයක්. එතකොට මේ අනිත්‍ය ලක්ෂණ ටික පේනවා. පබංකුතෝ පලෝකතෝ අද්දුවතෝ විභවතෝ විපරිණාම ධම්මතෝ යනාදි වශයෙන් අවසානයේ මරණ ධම්මතෝ යනාදි වශයෙන් ඒ රූපේ අනිත්‍ය ලක්ෂණේ පේනවා. ඒ වගේ මේ රූපේ දුක්ඛ ලක්ෂණ ටිකක් පේනවා. රූපය කියන්නේ ගණ්ඩයක්, හුලක්, ව්‍යසනයක් යනාදි වශයෙන් හැම අතිම පේනවා. උපද්‍රවයක්, කරදරයක් යනාදි වශයෙන් ඔක්කොම ටික පේන්න ගන්නවා. වදයක්, රෝගයක්, ආබාධයක් යනාදි වශයෙන් දුක්ඛ ලක්ෂණ ටිකත් අඩු වැඩි වශයෙන් පේන්න ගන්නවා. ඒ වගේ මේ රූපේ අනත්ත වශයෙන් පේන්න ගන්නවා. ඒ රූපය රික්ත එහෙම නැත්නම් හිස් වූවක්, ශුන්‍ය වූවක්, ආත්මීය සාරයෙන් ශූන්‍ය වූවක්, ආත්මීය සාරයෙන් හිස් වූවක්, ඊළඟට පහත් වූවක්. ඒකේ පහත් කිව්වේයි රූපේ කිව්වේ මොකද්ද? රූපකෝ භික්ඛවේ රූපාන්ති රූපතිති නැත්නම් රූපාන්ති අනාදි වශයෙන් විග්‍රහ වෙන මොකද ඒ කිව්වේ? විකාරයක්, එක ආකාරයක් නැති විවිධාකාරයක් වූ රූපය. රූපය anu විකාරයක්. විකාරය anu රූපයට පర్యాయ නම. දැන් පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයි ඔය දෙමව්පියෝ ඉන්න තැන්වලදී විවිධාකාර විහිළු කරනවා. ඒ ළමයි එක වෙලාවකට වෙස් මූණක් දාගෙන එනවා. තව වෙලාවකට මූණේ මොනවා හරි රැවුලක් ඇඳගෙන එනවා. තව වෙලාවකට මොකක් හරි ඔළුවේ මලක් ගහගෙන තව එක එක දේවල් කරනවා. මේ වගේ දෙමව්පියෝ ළඟට වෙලා මේ දරුවෝ විකාර කරනවා. මොනවද විකාර කරන්නේ? විවිධාකාර නිර්මාණය කරනවා. අර රූපෙන් විවිධාකාර හැඩතල මවනවා. ඉතින් ඕක පොඩි දරුවෙක් කරාම මේක හුරතලයක් වශයෙන් දකින්න. ලොකු මිනිසෙක් කරොත් එහෙම කෙලිම කියනවා මේ මිනිස්සු විකාර නොකර හිටපන් කියලා. දැන් කසිපු බිව්වහම එහෙම ඔය විවිධාකාර රූපමවන්නේ ඔය විදිහට. එතකොට කියන්නේ මේ විකාර කරනවා මේ මිනිහා කියලා. ඉතින් එහෙනම් අර රූපේට ඒකාකාරයක් නැහැ. විකාරයක් තියෙන්නේ. විවිධාකාරයක් තියෙන්නේ. ඒ නිසා ඒක පහත් වූවක්. දැන් විකාරයක් උසස් දෙයක් කියලා හැටියට සලකන්නේ නැහැනේ. දැන් විකාර කියලා තියෙනවා විවිධාකාර ඔය නාට්‍ය සම්ප්‍රදායක් තියෙනවා. විකාර රූපී නාට්‍ය කියලා. එක බලන් ඉන්න මිනිහට මෙලෝදියක් තේරෙන්නේ නැහැ සමහර විට. එකිනෙකාට ඕන දෙයක් තේරුම් ගනින් කියලා තමයි නාට්‍ය කරන්නේ. කැමති විදිහකට තේරුම් ගනිලා කියලා. ඒ නිසා කෝ විකාර රූපී නාට්‍ය කියලා. 10 දෙනෙක් බලන් හිටියම 10 දෙනාට තේරෙන්නේ 10 විදිහකට. ඉතින් මෙතකොට මේවට අපි උසස් කියන්න පුළුවන්. දැන් ඒකාකාරයක් නැති යමකට අපි කොහොමද උසස් කියන්නේ? මොකද අපිට ඒකම මහා ප්‍රශ්නයන්නේ. විවිධාකාරයක් වෙච්ච එක, විකාරයක් වෙච්ච එක. මොහොතින් මොහොත ඒකී හැඩතලයක් නැතුව විවිධාකාර හැඩයන් ගන්නවා නම් යම් පුද්ගලයෙක් හරි අපි මේ පුද්ගලයා ඇසුරු කරනවද? නෑ. සාමාන්‍යයෙන් අපි කියනවා අර සාමාන්‍ය වහරේදී භාවිතයේදී ඒ බඳු මනුස්සයන්ට කටුස්සු කියනවා. කටුසටත් එහෙම එකක් තියෙනවා. කටුස කියන සතාට පුළුවන් වර්ණ වෙනස් කරගන්න. මිනිසුත් ඒ
වගේ හැසිරෙනකොට මිනිසුන්ට කියනවා මහා කටුස්සෙක් කියලා. ඒ කිව්වේ එක හැඩයක් නෑ යාට. ඒකට අඳුර ගන්න බෑ. එහෙනම් රූපය කියන්නේ මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත. එහෙනම් ඒක උසස් දෙයක් නෙවෙයි ඒක පහත් දෙයක්. තුච්ඡතෝති. එහෙනම් ඒ අනුසාරයෙන් තුච්ඡතෝති, රිත්තතෝති, ශුඤ්ඤතෝති, අසාරකතෝති, අනත්තතෝති අනාදි වශයෙන් ඒ රූපේ තියෙන පරතෝති තමන්ට අයිති නුවක් වශයෙන් නතුම් මහාක සූත්‍රයේ එදා පැහැදිලි කරේ රූපය කියන එක තමන්ට අයිති දෙයක් හැටියට අපි හිතාගෙන හිටියට සත්‍ය වශයෙන් තමන්ට අයිති දෙයක් නෙවෙයි රූපය කියන්නේ මායයට අයිති දෙයක්. එහෙනම් යනාදි වශයෙන් ওই විදිහට අනාත්ම ලක්ෂණ දකින්නවා. දැන් රූපේ ওই විදිහටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික, ඒ වගේම අසුබ ලක්ෂණ ටික දකින්න පුළුවන්කම ලැබෙනවා බුද්ධ ශ්‍රාවකයන්ට. ඒ වගේම රහතන් වහන්සේ දකින්නවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ රූපේ දැකීමකට සීමා වෙනවා. කියන්නේ ඊට වඩා දෙයක් ගැන කල්පනා කරන්න දෙයක් නෑ සම්බන්ධයි. දැක්කේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම පුඤ්ජය. අනිත්‍ය දුක්ඛ අනාත්ම එකතුවක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන්ගේ සමූහයක් රූපේ කියන්නේ. ඉතින් මොකක්ද ආයෝගේ බලන්න තියෙන්නේ? මොකක්ද ආයෝ ගැන බලාපොරොත්තු වෙන්න තියෙන්නේ? මොකක්ද ආයේ නැවත ඔය සම්බන්ධයෙන් ලුහු බැඳීමක් තියෙන යනාදී වශයෙන් යථාභූත ඥාන දර්ශන ගැන තීරණයත් එක්ක අරිහතුන් වහන්සේ සහ මේ මග වඩන මේ මග වැඩිච්ච ආර්ය ශ්‍රාවකයෝ රූපය හඹා යන්නේ නැහැ. නමුත් බලන්න පින්වතුනි සාමාන්‍ය ලෝකයේ මේ අන්ධබාල පෘථග්ජනයාගේ හැසිරීම රූපයට කොයිතරම් වටිනාකමක් දීලා තියෙනවද මේ වෙනකොට? මේ කියන්නේ මේ රූප ආයතනය කියන ස්වභාවය. රූප ආයතනය. රූප දකින්න මොනතරම් ආසයිද? රූප දකින්න ආසාව. ඒක ඇවිල්ලා අනාගාමි උනක් තියෙනවා. අනාගාමි බ්‍රහ්මයාටත් රූප දැකීමේ ආසාවක් තියෙනවා. එතකොට ඒ අතරත් විශේෂිත රූප දැකීමේ ආසාව අර කාමරාග කියන කොටසට ඇතුළත් වෙනවා. එතකොට බලන්න සාමාන්‍ය කාමරාගයෙන් යුක්ත ලෝක සත්‍යය මේ රූපය කොයිතරම් අභිනන්දනය කරනවද? රූපේ කොච්චර ඇලී ගලී සිටිනවද? අර ඇහැ වගේම රූපේ අභ්‍යන්තර සහ බාහිර කියන මේ දෙකේම දැන් ඒවන් උපසංහාරය ඉතුරු ටිකත් ওই විදිහටම තේරුම් ගන්න. ওই විදිහටම කන සද්දය හැම එකෙම බැහැගෙන ඉන්නේ, ගිලීගෙන ඉන්නේ. අජ්ජසාය තිට්ඨති බැහැගෙන ගිලීගෙන ඉන්නේ එකේ. ඒ නිසා හැමතිස්සෙම මේ රූපය අභිනන්දනය කරනවා, අභිවාදනය කරනවා. ඒ වගේම අජ්ජතිට්ඨති එහෙම බැහැගෙන ඉන්නවා. දැන් බලන්න ওই රූප වාහිනිය වගේ මාධ්‍යයකට හැබැයි වුණාම මොකද වෙන්නේ කියලා. නොබලාම බෑනේ. බලන්න ඕන දිගින් දිගට. යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් දැන් අර අපේ එක්තරා උපාසිකාවක් අදහස් පළ කරද්දී ඇය සඳහන් කරපු කාරණාවක් ඇය ටිල්නාට්‍ය බලනවා කියලා කිව්වා. හැබැයි ඇය ඒක භාවනාවක් කරගෙන ඉන්න කිව්වා. හැබැයි ඉතින් ඒකේ යම් කිසි ආකාරයක අර ආස්වාද මාත්‍රයකුත් ලබනවා නම් ඉතින් ඒකේ ඇවිල්ලා යම් කිසි ආකාරයකින් වංචනික ධර්මයකුත් හැංගිලා තියෙනවා. හැබැයි ඇය ඒ බවත් දන්නවා. දන්නවා කියන්නේ ගැලවීම. නොදන්නව නම් තමයි ගැලවීම නැත්තේ. දන්න බව දන්න එක ශ්‍රේෂ්ඨයි. එතකොට ඇය දන්නවා ඒ ඇතුලේ යම් කිසි සියුම් ආස්වාදිකුත් ඇය විඳින බව. හැබැයි ඒ ආස්වාද විඳින ගමන්ම ඇය දක්ෂ වෙනවා කිව්වා හැම මොහොතකම ඒ රූපවාහිනියේ නාට්‍ය බලාගෙන ඉන්න ගමන් එහි පවතින අර විකාරයේ සිහිපත් මොන විකාරයක්ද මම මේ බලන්නේ? හිතින් දොස් කියමින් මේ ප්‍රඥාවෙන් දොස් කියමින් හිතටම ඇය ඒ නාට්‍ය බලනවා කිව්වා. ඒ වගේම තමයි හිත ඇතුළෙන්ම ඊට නිග්‍රහ කරන ඒ රූප වලට. ඒ වගේ මේ රූප වලට විතරක් නෙමෙයි ඒ රූප ඇතුළෙන් මතුවෙන ලාමක හැසිරීම වලටත් නිග්‍රහ කරනවා කිව්වා. යනාදි වශයෙන් ඇය ඒ ටෙල්නාට්‍ය බලලා ඉවරනකොට ඇයට විදර්ශනාවක් වැඩනකො ඒ සත්‍යයක්. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙනවා. ඉතින් ඒක දැන් එහෙම නැතුව දැන් සාමාන්‍ය ලෝකයක් කොහොමද ඔක බලනකොට අනේ හරි ලස්සනයි අර බලන්න අර කී බලනවා ඊට පස්සේ ඒ නාට්‍ය නැත්නම් ඒ රූප තලයේ ඉන්න අය හඬා දොඩා වැළපෙනකොට මෙයා තඬනවා දොඩනවා වැළපෙනවා ෆොටෝ පෙරනවා මේ විදිහට තමයි අරක බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ අර අජ්ජෝසායට තිට්ඨති කිව්වේ ඒක ඇතුළාන්තේ බැහැගෙන ඉන්නවා. අර රූපේ ඇතුළට බැහැගෙන. එතකොට තමයි අර හිම වෙන්නේ. ඉතින් එහෙනම් සාමාන්‍ය ලෝකයා මේ රූප වලට කොයිතරම් ඇලුම් කරනවද? බලන්න කොච්චර මාධ්‍ය තියෙනවද? නාන්විද රූප විවිධාකාර මාධ්‍යයන් ඔස්සේ එනවා. දැන් දුරස්ත මාධ්‍ය දෙකක් තියෙනවා. රූප මාධ්‍ය සහ ශ්‍රව්‍ය මාධ්‍ය. එහෙම නැත්නම් දෘශ්‍ය මාධ්‍යය ශ්‍රව්‍ය මාධ්‍යය. මේ දෙකම දුරස්තයි.
ඇහැයි කනයි කියන දෙකෙන් දුර රූපයි ගෝචර කරගන්නේ. නාසය දිව ශරීරය කියන තුනට ළඟ රූප සමීපස්ත රූප ගෝචර වෙන්නේ. ඒ නිසා මේ ඇහි කනේ තියෙන හැකියාව ප්‍රයෝජනට අරන් තමයි මේ ලෝකේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ මාධ්‍යයට පුළුවන් වෙලා තියෙනවා මේ අසරණ ලෝසතුන්ගේ චිත්තසංතානය ආක්‍රමණය කරන්න. මේක ඇවිල්ලා මාර උගුලක්. මාරයාගේ වැඩක්. දැන් කාලෙන් කාලට ලෝකෙ විවිධාකාර මාධ්‍ය නිර්මාණය වෙනවා. ඒවා අතීතයේ සිටම පැවතුන අද වෙන තුරුම. හැබැයි හැම කාලෙකම ලෝකේ පහළ වෙච්ච හැම මාධ්‍යයක්ම සමත් උනේ මාරයට උපකාර කිරීමට මිසක් ඒ මාධ්‍ය පරිශීලනය කරන අසරණ සත්‍යයට උපකාර කිරීමට නෙවෙයි. සුද්ධ සිංහලෙම කිව්වොත් දැන් කෙනෙක් දැන් අපි හිතනවා මෙහෙම. දැන් මහන්සි වෙලා ගෙදර එනවා වැඩ ඇරිලා. වැඩ ඇරලා ඇවිල්ලා සාලේ වාඩි වෙලා රූපවාහිනිය දාගන්න. ඇයි ඒ රූපවාහිනිය දාගත්තේ? වෙහෙස දුරු කරගන්න කියලා හිතාගෙන. දැන් ඔන්න බලන්න අපි ප්‍රඥාවෙන් නොබැලුවාම අපි අහුවීම මේ මායයට. ඒ වගේම වැටෙන සැලසෙන විනාශය. දැන් වෙහෙස දුරු කරගන්න කියලා හිතාගෙන තමයි රූපවාහිනිය දාගත්තේ. දාගෙන දැන් ඔක බලාගෙන ඉන්නවා. දැන් ඔකේ පේන්නනවා. දැන් ඉතින් පේන්නන්න ඕන මොනවද? අප්‍රිය අනිෂ්ට රූප පෙන්වුවාම ඔක බලන්නේ නැහෙනි. ඒ නිසා පුළුවන් තරම් ප්‍රිය මනාප රූප ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමුප සංහිතා කියන පංචකාම ගුණයෙන් යුක්ත රූප තමයි පෙන්වන්නේ. ඒ අයට ඉෂ්ඨ ලක්ෂණ පහල කරන කාන්ත එහෙම නැත්නම් දකුණු කළු ලක්ෂණ පහල කරන ඊළඟට මනාප ලක්ෂණ පහල කරන ප්‍රිය ලක්ෂණ පහල කරන ඊළඟට කාමුප සංහිතා ලං වෙලා අසුරු කරන්න හිතෙන ආකාරයේ රූප තමයි පෙන්වන්නේ පංචකාම ගුණයෙන් යුක්ත රූප. ඒ වගේම ශබ්දවලත් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියව කාමුප සංහිතා කියන ගුණ පහෙන් යුක්ත රූප ශබ්ද. ඊට ඉස්සෙල්ලා පැහැදිලි කරාය ගැන ඒ නිසා මම මෙලා නැවත ඒ ගැන කියන්න යන්නේ නැහැ. එහෙනම් දැන් මේවා දැන් මාස් මීඩියා කියලා කියන්නේ බහුජන මාධ්‍ය එහෙම නැත්නම් ජන මාධ්‍ය කියලා කියන්න පුළුවන්. විශාල පිරිසක් ඇසුරු කරන මාධ්‍ය. එහෙනම් ඒකෙදි පෙන්වන්න ඕන අර විශාල පිරිසක් ග්‍රහණය කරගන්න පුළුවන් විදිහේ රූපයි ශබ්දයි. ග්‍රහණය කරගන්න පුළුවන් විදිහේ රූප සහ ශබ්ද තමයි විකාශය වෙන්න ඕන, සම්ප්‍රේෂණය වෙන්න ඕන. එතකොට දැන් අර පුද්ගලයා වෙහෙසිලා වැඩ කරලා වෙහෙසිලා ඇවිල්ලා ගෙදර විවේකයේ පිණිස ඉඳගත්තා. විවේකයේ පිණිස ඉඳගත්තේ වෙහෙස දුරු කර ගැනීම පිණිස ඉඳගත්තේ අසහනය දුරු කර ගැනීම පිණිස ඉඳගත්තේ අර රූපවාහිනිය නිර්මාණ. දැන් එකෙන් පේනවා රූප, ශබ්ද ඇහෙනවා. දැන් මෙයා රස විඳිනවා මේ ටික. එන්ටර්ටේන්මන්ට් කියලා ඒකට කියනවා ලස්සන වචනයක්. දැන් එන්ටර්ටේන්මන්ට් ඇති වෙනකන් විඳිනවා. ඇති වෙනකන් දෙනවා මදි නොකියන්නේ අර ඇතුළින් නැවුම් ටිකක් පුළුවන් තරම් අඹරවල දෙනවා. දැන් හොඳටම විඳපන් ඇති වෙනකන්. තාම විඳින්නේ නැහෙනි. දැන් ඉස්සරහට මේ මරණය අවසන් වුණාට පස්සේ මරණයෙන් ජීවිතය අවසන් වුණාට පස්සේ ඇති වෙනකම් ඔබට එන්ටර්ටේන්මන්ට් ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ ටික හොඳට විඳ ගනින් කියලා දැන් දෙනවා. දැන් මේ මිනිහයාත් මොකද කරන්නේ? තමන්ට මහා අවස්ථාවක් ලැබුණේ මහා හරි වටිනවා බලන්නකො මේ වෙහෙස දුරු කරගන්න විවේකයට මේ සහනියට කොච්චර සාන්තියක්ද මේ සැලසිලා තියෙන්නේ කියලා කට අරගෙන අරක දිහා බලාගෙන ඉන්නවා. දැන් රූප රාමුවක් පාසා පෙන්වන්නේ මොනවද? අර ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමුප සංහිතා කියන ගුණයෙන් යුක්ත රූප. ඒ වගේම ශබ්ද. තප්පරයක් ගානේ අහන්න දකින්න ලැබෙන්නේ. දැන් මොකද වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා සැප වේදනා හිත ඇලෙනවා. යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං චක්කුස ආසාදු. ඒ විදිහටම යංකෝ සෝතං පටිච්ච උප්පජ්ජති ඒ විදිහටම ඇහැයි රූපයයි දෙකම ඇහැයි කනයි දෙකම රූප ශබ්දවල ගැටෙනකොට ප්‍රිය මනාප රූපවල ගැටෙනකොට මොකද වෙන්නේ? උපදිනවා ආස්වාද දෙකක්. අයං චක්කුස ආසාදු අයං සෝතස ආසාදු යන ආදි වශයෙන් ඒ මොනවද? ඇහි කනේ ආස්වාදේ. එතකොට ඇහි කනේ ආස්වාදේ උපදිනකොට හිතලා නෙවෙයි ඇලෙන්නේ. වේදනා පත්‍ය තණ්හා. ඒ ධර්මයක්. සමුදය ධර්මයක්. ඒ ඇලීම ධර්මතාවක්. තණ්හා ධර්මයක්. තණ්හාවෙන් මේ වේදනාව කෙරෙහි ඇලෙන ස්වභාවයේ ධර්මතාවක්. එහෙනම් මෙතන මෙන්න දන්නේව නැතුව දැන් අර සැප වේදනාවට ඇවිල්ලා බලාගෙන ඉන්නවා රූපේ දිහා.
සැප වේදනාවට ඇලිලා අහගෙන ඉන්නවර සද්දේ ගැන. දැන් මොකද වෙන්නේ? තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස සම්භවති. දැන් මෙතන එන්ටර්ටේන්මන්ට් ලබනවා. එතන දුක්ඛ ස්කන්ධය තර වෙනවා. දැන් බලන්න කල්පනා කරලා ඒ පුද්ගලයා අඥාන කමින් ජීවිතේ පරිහරණය කරපු නිසා වෙහෙස දුරු කරගන්න විවේකය ලබන්න සහනයටපත් වෙන්න කියලා කරේ මොකද්ද? තව තවත් වෙහෙස වැඩි වෙන අසහනය වර්ධනය වෙන විවේකයේ නැත්තරම නැති කරන සසර දුකට ඇද වැටීම. ඒක තමයි සිද්ධ වුනේ. යංකෝ චක්කුම් පටිච්ච උප්පජි සුඛං සෝමනසං අංචක්කු සාසාදෝ යංකෝ සෝතං පටිච්ච සද්දං උප්පජ්ජති අයං සෝතස්ස ආසාදෝ. යනාදි වශයෙන් ඇහැයි රූපයයි ඒ ප්‍රිය රූපත් එක්ක ගැටෙනවා, කනයි ශබ්දයයි ප්‍රිය ශබ්දත් එක්ක ගැටෙනවා, එයින් උපදිනවා වේදනාව, ඒ වේදනාවට හිත ඇලෙනවා. දැන් මෙයා හිතන්නේ Taman සැප විඳිනවා කියලා. නමුත් දන්නේ මේ අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් මේ තර කරගන්න. ඒකයි කිව්වේ අප්පාසාදෝ බහු දුක්ඛ බහු උපායසෝ ආදීනොත් බිහියෝති කියලා. මේ අල්පාස්වාදය සොයන්න ගිහිල්ලා බොහෝ වෙහෙසකටපත් වෙලා, බහු දුක්ඛ බොහෝ දුකටපත් වෙලා, බහු උපායසෝ බොහෝ වෙහෙසටපත් වෙලා ආදීනොත් බිහියෝති. ප්‍රශ්න කරදර අනන්ත දුක් කරදර කරපින්නාගෙන ජීවත් වෙන සසර දුකට ඇද වැටෙනවා. දැන් බලන්න මුලාවක තරම. ඔන්න මුලාව. මොහේ කිව්වේ ඒකයි. තමන් කරන දෙයින් තමන්ට උපදින්නේ සැපද දුකද කියලා තේරුම් ගන්න බැරි එකම මුලාව, මෝහේ. දැන් බේබද්දෙක් කසිපු බීලා, හොඳටම කසිපු බෝතලයක් විතර බීලා පාරේ යනකොට, තමන්ට තමන් වාරු නැතුව යනකොට මේ ගමනින් තමන්ට උපදින්න පුළුවන් සැපද දුකද කියලා තේරුම් ගන්න බෑ ඔහුට. අන්න ඒක තමයි ඔහු තුළ පවතින මුලාව, මෝහය. බේබද්දා හොඳටම මෝහයටපත් වෙලා ඉන්නේ. ඒ නිසා සැප කියලා දුකමයි වළඳන්නේ. ලෝක සත්‍යොත් එහෙමයි, කාමෙන් රාගෙන් මත් වෙලින්. ඒ නිසා සැප කියලා දුකමයි වළඳන්නේ. දැන් බලන්න එහෙනම් රූපේට ඇලුනේ කුමක් නිසාද? සැපයක් ලැබෙයි කියලා හිතාගෙන අන්තිමට ලැබුණේ සැපද එහෙනම්? එහෙනම් මේ පුද්ගලයා වැඩ ඇරිලා වෙහෙසිලා ගෙදර ඇවිල්ලා විවේකයේ පිනිස, සහනයේ පිනිස, සුවයේ පිනිස කියලා කරලා තියෙන්නේ තව තවත් අවිවේකයේ, අසහනීය, දුක රැස් වෙන කාර්යයකට මුල පිටින්. මෙලොව විතරන්නේ පරලොවත් අනන්ත දුක්ඛ ස්කන්ධයක් කරපින්නාගෙන තමයි අවසානයේ නික්මිල යන්නේ මරණය. එදාට තමයි එන්ටර්ටේන්මන්ට් ලැබෙන්නේ. එහෙනම් ඥානවන්තයින් නම් කරන්න ඕන මොකද්ද? රැකියාවට ගිහිල්ලා වෙහෙසිලා ගෙදර ආවහම ඒ වෙලාවේ වඩන්න පුළුවන් වැඩෙන හොඳ බොජ්ජංගයක් තියෙන ධම්මවිචය සම්බොජ්ජංගේ. එහෙනම් කරන්න ඕන මොකද්ද? සත්‍ය වශයෙන් බලාපොරොත්තු වෙන්නේ විවේකේ නම්, සහනිය නම්, සුවේ නම්. එහෙනම් ඔහු කරන්න ඕන බණහනික. අන්න සත්‍ය වශයෙන් දැන් ලැබෙනවා විවේකය. අන්න ලැබෙනවා සහනිය. අන්න ලැබෙනවා සුවය. ඒ මෙලොවට විතරක් අදාළ නැහැ. යම් හේකින් කෙලෙස් අවසන් වුනේ නැත්නම් පරලොවටත් ඒ සහනිය, සුවේ, විවේකය ළඟා වෙනවා. එපමණක් නෙවෙයි මේ ජීවිතයේදීම සියලු කෙලෙස් නසා ගන්න සමත් වුණොත් සදාතනික විවේකයටපත් වෙනවා, සහනීයට සුවයටපත් වෙනවා. සදාතනික සැප. අන්න එහෙනම් එතෙන්ටයි එන්න ඕන. නමුත් අති බහුතර ලෝකයා බලන්න කොයිතරම් රූප වලට ඇල්ලලා දින්නේ කියලා, ශබ්ද වලට ඇල්ලලා දින්නේ කියලා, ඒ මෝඩ ජනතාව ඒ රූපයේ ශබ්දයේ කොයිතරම් අභිනන්දනය කරනවද කියලා හොඳටම බලා ගන්න පුළුවන් මේ YouTube නාලිකාවකට දෙකට ගියා නම්. හිස් ග්‍රාම්‍ය රූප ශබ්ද වලට උන් දීලා තියෙන වටිනාකම් බලන්න. තමාටම මෙලවත් පරලොවත් දුක උරුම කරලා දෙන්න. නිස්සාර වූ, අසාර වූ, තුච්ච වූ, රිත්ත වූ, ශුන්‍ය වූ, පර වූ, නැත්නම් අනු මායයට අයිති වූ මේ රූප ශබ්ද වලට උන් දීලා තියෙන වටිනාකම් බලන්න. ඒ රූප ශබ්ද ඇසුරෙන් කොයිතරම් වීරිය නිර්මාණය වෙලා තියෙනවද? දැන් ඒ වගේ වීරයෙක් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් දැන් මේවා නැහුණාම කරන්න ඕන ධර්මයට වෛර කරන එක නෙවෙයි. ඇත්ත මොකද්ද කියලා හිතලා බලන එක. මේ ලෝකේ අසත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි හැමතිස්සෙම අසරණිය දැක්කොත් අසරණිය විත්‍යක් කරගන්න එක තක්කඩින්ගේ වැඩක් මේ ලෝකේ. කවුරු හරි අසරණිය දැක්කොත් ඒ අසරණියව, ඒ කියන්නේ ඥානෙන් හීන මිනිසෙක් දැක්කොත් අසරණිය කියන්නේ. ඥානෙන් හීන මිනිසෙක් දැක්කොත් මොකද කරන්නේ? මේ ලෝකේ ඉන්න වංචනික තක්කඩි මිනිස්සු අර අසරණියව තමන්ගේ ගොදුරක් කරගන්නවා,
ඉත්තේ කරගන්නවා තමන්ගේ අතකොළුවක් කරගන්නවා තමන්ගේ රූකඩයක් කරගන්නවා තමන්ගේ අරමුණු සාධනය කරගන්න. එහෙම රූකඩ වෙච්ච අසරණ තරුණ ජීවිත කොච්චර ඉන්නවද බලන්න YouTube එකට ගිහිල්ලා. බලනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ තක්කඩි වංචනික සිත් ඇති අසත්පුරුෂ මිනිස්සු තමන්ගේ බඩ වඩා ගන්න අසරණ තරුණ ජීවිත පරිහරණය කරනවා. ඒ අය ගුණාට අඳලා. ඒ අය දන්නේ නැහැ ඒක. කවදා හරි දවසක දැනගන්නේ තරුණ වියලා මැදි වියට ළඟා වෙනකොට ජීවිතේ අවසාන කාලයට යනකොට තමයි දැනගන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන ඉච්චර කාලයක් ජීවත් වෙයිද කියලා ඔය යන රටාවට. සාමාන්‍යයෙන් අපේ ගමේ කොටේ කියන මාදාවියෙක් කියලා. කොල්ලෝ එහෙම ඔය මෝටර් සයිකලයක නැගලා ටිකක් නොහොබින ආකාරයෙන් යනකොට වැඩිහිටියෝ කියනවා උනම් මහා මාදාවියෙක් කියලා. මාදාවි කියන්නේ මාදායෝ කියන එක. ආවුෂ අඩු එකෙක් කියන එක. ඒ කියන්නේ හැසිරෙන විදිහට වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ කියලා පේනවා. මොකද ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිසයන්ගේ හිත ඇතුලේ කාමේ නම් වර්ධනය කරන්නේ. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිසයන්ගේ හිත ඇතුලේ රාගේ නම් වර්ධනය කරන්නේ. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිසයන්ට නැවත මේ භයානක සංසාදුකට ඇද වැටෙන්න පාර නම් කපලා දෙන්නේ යමෙක්ගේ හඬකින් රූපයකින් යමකින් කුමකින් හෝ. එහෙනම් මේ මිනිසයා පිනක් නෙවෙයි රැස් කරගන්නේ අප්‍රමාණ පාපයක්. අප්‍රමාණ අකුසලයක් රැස් කරගන්නේ. ඒ නිසා අවසානයේ හරිම භයානකයි. ඒ නිසා ඥානවන්තයෝ නම් අප්‍රමාදීව මේ යථාර්ථය තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා මේ ධර්මයේ දේශනා කළේ මහා කරුණාවෙන් බව තේරුම් ගන්න ඕන. කිසි කෙනෙක් එක්ක තරහකට අමනාපයකට නෙවෙයි ලෝක විශ්ේ පවතින මේ නිස්සාර දේවල් විවේචනය කරලා ඊට පහර ගහන්නේ. නිග්‍රහය නිග්‍රහ ප්‍රශංසය ප්‍රශංසෝ නිග්‍රහ කළ යුත්තාට නිග්‍රහ කළ යුත්තන්ට නිග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ප්‍රශංසා කළ යුත්තාට ප්‍රශංසා කළ යුත්තන්ට ප්‍රශංසා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිග්‍රහ කළ යුත්තාට ප්‍රශංසා කිරීමත් ප්‍රශංසා කළ යුත්තාට නිග්‍රහ කිරීමත් නිරේට ඇද යන නිරේට ඇද හෙළන අකුසලයක්. ඒ කිව්වේ මොකද්ද? මේ ලෝකේ මේ ලාමක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි ලෝක සත්‍ය හැමතිස්සෙම ඇලෙන්නේ. එතකොට මේ දේවල්ම වර්ණනා කරන එක නිසායි ඒ අය තව තවත් මේ තෘෂ්ණාවෙන් අගාධයට යන්නේ. ඔබට පේනවා ඇති මේ නූතන මාධ්‍ය බැලුවාම සංකල්පිත රාගයයි මොහොතින් මොහොත නිර්මාණය කරන්නේ. මේ රූපත් ලස්සනයි මේවත් බලපල්ලා මේ සද්දත් ලස්සනයි හොඳයි මිහිරිය මේවත් අහපල්ලා යනාදි වශයෙන් මොහොතින් මොහොත ඒ මාධ්‍ය අසුරු කරන පුද්ගලයන්ගේ සංකල්පිත රාගය වර්ධනය කරන කියන්නේ කාමය වර්ධනය කරන්නේ. මෙන්න මේ කාමයේ වර්ධනය කිරීමේ විපාකය මොකද්ද? එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මේ බහුමාධ්‍ය ජනමාධ්‍ය අනාදි වශයෙන් මේවා ආවහම මේ සමාජ මාධ්‍ය අනාදි වශයෙන් මේ හැම එකකින්ම කරන්නේ මොකද්ද? මේ අසරණ මිනිසයන්ගේ මේ සිත තව තවත් අන්ධකාරයට පත් කරන එක. එහෙමනම් නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ මේ බඳු අය තර්කවාද විතර්ක කරන එක පැත්තකින් තියලා කල්පනා කරලා බලන්න ඕනේ නුවණින් තමන් කුබක්ද මේ වර්ණනා කරන්නේ? ඇයි මේ සත්‍යෙක් දුක් විඳින්නේ? හැම සතෙක්ම දුක් විඳිනවා මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායස රාග දේශ මොහ යන 11 ගින්නේ මොහොතක් පාසා. එතකොට තමන් මේ බණ ඇසුවේ නැති නිසාම තමන්ට තේරෙන්නේ නැහැ මේ සත්‍ය දුක් විඳින්නේ කියලා. එතකොට ඒ අය තව මොකද කරන්නේ? තව තවත් දුක් විඳින සත්‍යයට හරියට අර ගින්නකට ලක් වෙලා ගිනි ගන්නා වූ මිනිසෙක්ගේ ඇඟට පෙට්‍රල් වක් කරනවා වගේ වැඩක්. දැන් අඥානියෙක් ඉන්නෝ යම් තැනක මිනිහෙක්ගේ ශරීරෙ ගිනි අරගෙන ඒ මිනිහා දැවෙනවා. ගැලුමක තියෙනවා පෙට්‍රල්. හැබැයි ඥානයක් නැහැ මේ මනුස්සයාට තෝරගන්න මේ පෙට්‍රල්ද වතුරද කියලා. දැන් මේ මනුස්සයාට හිතෙන්නෙම මේ ගැලුමේ තියෙන නිසා මේක දියරයක්. දියරයක් කියන්නේ වතුරක් කියන වැරදි නිගමනයට ඇවිල්ලා අර ගිනි ගන්නා වූ ශරීරයට අර ගිහිල්ලා අර පෙට්‍රෝල් ටික වක් කරොත් මොකද වෙන්නේ? තව තවත් පිච්චිලා වෙනසිල යනවර මනුස්සයා. ඒ හිතන්නේ උදව්වක් කරනවා කියලා. ඒ වගේ මේ ලෝක අන්කාරයට ඥානෙ උදා කරගත්තේ නැති ඥානෙ උදා කරගන්න පුළුවන්කම තියෙදි එසේ නොකර අඥානකමටම ආවඩන අඥානකම ලුහු බැඳගෙන යන අඥාන අසත්පුරුෂයෝම තමන්ගේ ගුරුවරු ශාස්ත්‍රවරු බවට පත් කරගත අඥාන තරුණ කොටස් ඉන්න මේ එනකොට බහුතරයක්. ඒ අය මොකද කරන්නේ? මොහොතක් පාසා අර රාග දේශ මොහ කියන ගින්දරෙන් දැවෙන මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස උපායස කියන ගින්දරෙන් දැවෙන ජීවිතවලට තව තවත් පෙට්‍රල් වක් කරනවා. ඒව තමයි ඔබට YouTube ගියාම දකින්න හම්බ වෙන්නේ. ඔවුන් වර්ණනා කරන්නේ ආස්වාදයමයි. ඔවුන් වර්ණනා කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මමයි. ධර්ම ගහ මොදන අදහස්. ওই ටිකමයි වර්ණනා කරන්නේ.
ඔවුන් දන්නේ නැහැ මේ දුක වර්ණනා කරන්න කියලා. ඒ නිසා මොකද වෙන්නේ? මොහොතක් පාසා ජීවිතවල රැස් වෙන්නේ අකුසලයමයි. තමන්ගේ එක වචනයකින් හරි තව මිනිසෙක් මේ සසර දුකට ඇද වැටෙනවා නම්, තමන්ගේ එක ක්‍රියාවක් හරි ඒකට හේතු වෙනවා නම්, එහෙනම් ඒ ක්‍රියාව වචනේ එහෙම නැත්නම් සිතවිල්ල චේතනාත්මකව සකස් කරපු එකක් නම් ඒ කියන්නේ අර පෙට්‍රල් ගැලුම අරගෙන මේකේ තියෙන පෙට්‍රල්ද වතුරද කියලා හරියට විමර්ශනයක් කරන්න නැතුව වක් කරලා ගිනි ගන්නා ශරීරයට පෙට්‍රල් වක් කරලා එමිනිහා පැයකින් දැවිලා විනාශ වෙන්න ඉන්න මිනිහා විනාඩියකින් දවලා අවසන් කරනවා වගේ වැඩක් කරන තරුණ පිරිස් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ යමක් තියෙනවා. ඒ කියන්නේ ඒ අය මේ දේවල් දැක්කහම තව තවත් වර්ණනා කරනවා. නොමග යන කෙනෙක් දැක්කහම තව තවත් උඩ තියෙනවා. ඔය පාරේම ඵලයල්ලා තව ඉස්සරහටම ඵලයල්ලා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින ශ්‍රේෂ්ඨ දේශයේ මේ මහරහතන් වහන්සේලා පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ දේශයේ මේ මහා ප්‍රඥයෝ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ දේශයේ මේ ලෝකේ කිසිම මිනිසෙකුට අභිභවන්න බැරි විදිහේ මහා ඥානවන්තයෝ පහළ වෙච්ච උත්තරීතර ධර්මදීපයේ මේ වගේ උත්තරීතර රටක මිනිස්සු මේ නිස්සාරෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිස්සාරෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට මේ තරම් වටිනාකමක් දීලා ඒ පස්සෙම හඹා යන්නේයි ඒ තරමටම මේ මිනිස්යන්ගේ ජීවිත ධර්මයෙන් ඈත් වෙලා ඒ තරමට මේ මිනිස්සු චින්තන අන්ධකාරයටපත් වෙලා චින්තනයෙන් හොඳටම මොට වෙලා ඉන්නේ. චින්තනයේ මොට වෙලා ඉන්නේ. ඒ නිසා තමයි නිග්‍රහ ලැබිය යුතු රූපයේ ශබ්දය ඒ තරම් වටිනාකමක් ඇති භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිග්‍රහ ලබන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මිනිසයෝ කරපින්නාගෙන ජීවත් වෙන මහ වස්තුවක් කියලා. ඒ මනුස්සයන්ගේ ඥානය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඥාණයෙන් බිඳුවටම පිරිහිලා ඉන්නේ. ඒ නිසා දැන් මේ බණ ඇහුවාම සමහරුන්ට විස වෙන්න පුළුවන්. ඇයි? ලෝකයට පහර ගහනවා කියලා. එහෙම මිනිස්යන්ට නෙමේ ධර්මය. මේ ධර්මය මිනිසෙක් කියලා විචාර බුද්ධියෙන් සිහි කරලා විමර්ශනය කරලා නුවණින් දකින්න පුළුවන් මිනිසයන්ට විතරයි මේ ධර්මය. අනිත් අයට නෙමෙයි. එහෙම කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා ධර්මය අහන්න. මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මිසක් මේ භික්ෂුවගේ ධර්මයක් නෙවෙයි. එහෙනම් පැහැදිලි කරන්න හැදුවේ මොකද්ද මේ රූපේ ආයතනයක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරේ. ඒ වගේම සද්දේ ආයතනයක් වෙන්නේ කොහොමද? එහෙනම් බලන්න අර විවේකයේ පිනිස කියලා හිතාගෙන සහනයේ පිනිස කියලා හිතාගෙන සෝයේ පිනිස කියලා හිතාගෙන අර මිනිස්සයා වැඩ ඇවිල්ලා වෙහස දුරු කරගන්න කියලා හිතාගෙන අර රූප ශබ්ද කෙරෙහි ඇලිලා එයින් වින්දනයක් ලැබලා එයින් වෙහසක් දුරු කරගන්න විවේකයක් සකසා ගන්න කියලා හිතනකොටම ඒ මිනිසයා තවත් සංසාරේ වසර කෝටි ගාණක් අවිවේකී අසහනකාරී ජීවිතයකට මුල පුරලා ඉවරයි. නැවත මිනිසෙක් නෙමෙයි බොහෝ විට යන්නේ සතර අපායටයි. ඉතින් සතර අපායට ගියා මොන විවේකයක්ද සහනියක්ද කියන්නේ? එහෙනම් ඇත්තටම එහෙනම් ඔබ බලන්න ඕන දැන් අර රූපය අර සද්දේ වහනය කරන පිරිස කාටද එහෙනම් ඇත්තටම උදව් කරලා තියෙන්නේ? කාටද ඇත්තටම උදව් කරලා තියෙන්නේ? බැලුමට ඒක තමයි කියන්නේ යථාර්ථය ඇස් දෙකට පේන්නේ නැහැ කවදාවත්. හොඳට තේරුම් ගන්න මේ කියන දේ. යථාර්ථය ඇස් දෙකට පේන්නේ යථාර්ථය වෙන්නේ ප්‍රඥාවටයි. ප්‍රඥාව මොට කරගත්තා වූ අඥාන අන්ධබාලයන්ට ඒ ධර්මයේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව මාත්‍රයක් හරි තියෙනම් මේ කියන කාරණාව නුවණින් විමසා බලන්න. ඇස් දෙකෙන් බැලුවොත් පේනවා යමක්. ඇස් දෙකෙන් ඥානයක් නැති ඕන ඔලොමොට්ටලෙට උනත් ඇස් දෙකෙන් බලලා යමක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවෙන් යමක් තේරුම් ගැනීම තමයි ටිකක් දුර්ලභ. එහෙනම් ඔබ ප්‍රඥාවෙන් දකින්න උසස් මිනිසෙක් වෙන්න ඕන. ඔබ මිනිසෙක් කියන ඒ අර්ථකථනයට පවා සුදුසු වෙන්නේ ප්‍රඥාවෙන් යමක් දකින්න සමත් නම් විතරයි. නැත්තම් සතෙක් ඉන්නේ. ඇස් දෙකෙන් බලලා නම් ඔබ සත්‍ය තේරුම් ගන්න. ඔබ සතෙක්. මිනිසයා කියන්නේ නිකන් ව්‍යවහාරයක් විතරයි, නමක් විතරයි. ඕන අපිට බල්ලෙට පූසෙට මිනිසෙක් කියන්න පුළුවන්. එහෙම ගත්තොත් මිනිසෙක් කියලා කියන්නේ චින්තනයෙන් දියුණු කෙනෙක්ට. ඒකයි මේ මනුස්ස කොලේ තියෙන විශේෂත්වය. කවදාවත් සත්තුන්ට බෑ ඇස් දෙකට පේන දෙයට එහා දෙයක් හිතන්න. කවදාවත් සත්තුන්ට බෑ කන් දෙකට ඇහෙන දෙයට එහා දෙයක් හිතන්න. කවදාවත් සත්තුන්ට බෑ නැත්තම් ඥාණයෙන් හීන වෙච්ච සතරපාගත සතුන්ට එහෙම හිතන්න බෑ මේ පේන ඇහෙන දෙයට වඩා ගැඹුරු යථාර්ථයක් සැඟවිලා පවතිනව නේද මේ අනවරත විශ්වයේ මේ ක්‍රියාවලිය තුළ මේ පැවැත්ම තුළ
කියලා තේරුම් ගැනීම හැකියාව කවුද නැහැ අසරණයි අර්ථයෙන් උපරිම. ඒ බව පසක් කරගන්න පුළුවන් ඉන්නේ මිනිස්යන්ට විතරයි. මිනිස්සු වහම දෙවියෝ බ්‍රහ්මියෝ තයිති සුගති සත්වයන්ට ඥානවන්තයන්ට අපි මේ විශේෂයෙන් මිනිස්සු ගැන දැන් මේ වෙලාවේ කතා කරන්නේ. එහෙනම් අපි මිනිස්සු කියලා ගමු. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් පුළුවන්. එහෙනම් ඒ අයට විතරයි පුළුවන්කම ලැබෙන්නේ ඇහැට පේන කනට ඇහෙන දේට වඩා ගැඹුරට ගිහිල්ලා සත්‍ය තේරුම් ගන්න. හිතන්න එපා මේ සුළු කොට මේ අවස්ථාව. දැනීම කියන්නේ චිත්තයට ආරම්භන විඥාන ලක්ෂණං චිත්තං. සුද්ධ ජීවිතයට තියෙන චිත්තයක්. දැනීමක්. ඒ සිතටත් අරමුණු දැනෙනවා. මේ සක්වලින්නේ කුඩා සත්‍ය විශාලම සත්‍ය දක්වාම පවතින චිත්තයක්. ඒ චිත්තයට අරමුණු දැනෙනවා. ආරම්භන විඥාන ලක්ෂණං චිත්ත අරමුණක් වෙන් කරලා ගන්නවා ඒ සිත. ඒ හැකියාවටයි සිත කියන්නේ. ඒ අරමුණු වෙන් කරලා ගන්නකොට ඒ ක්‍රියාවලියට රාග දේශ මොහ බද්ධ වීම නිසා තමයි අරමුණ විකෘති වෙලා දැනගන්නේ. එතකොටයි විඥාන කියන්නේ. විකෘති වීමක් එහි පවතින රාග දේශ මොහ විඥාන. රාගෙන් දේශෙන් මොහෙන් චෛතසික යෙදුණු රාග දේශ මොහ චෛතසික යෙදුනොත් ඒ අරමුණ දැනගන්නා වූ චිත්තයට එතකොට මොකද වෙන්නේ? ඒ අරමුණ විකෘති වෙනවා. අරමුණ දැන ගැනීම විකෘති වෙනවා. එහෙනම් පින්වතුනි මේ විශ්වයේම ගත්තොත් අනන්ත අපරිමාණ සතුන් ඉන්නවා. මේ හැම සතෙක්ටම සිතක් තියෙනවා. ජීවය ඇති හැම සතෙක්ටම කොච්චර සිත් තිබුණත් මේ විශ්වයේ අතහාතය තෝරා ගැනීමේ සිතක් හැම සතෙක්ටම නෑ පින්වතුනි. මේ කවදා හෝ දවසක ඔබට වැටහෙයි ප්‍රමාද වෙලා මරණයට ලක් වෙන මොහොතක. ඒ කියන්නේ සිත් වශයෙන් ගත්තාම ඔක්කොම සිත් එකයි. ඒ කියන්නේ එකයි කියන්නේ හැම සිතකින්ම කරන්නේ එකම කාර්යයක්. අරමුණක් දැනගන්නවා. අරමුණ නිමිත්තක් බවට පත් කරගෙන විකෘති කරගෙන ඉන් අවශ්‍ය කර්ම ශක්තිය ජනිත කරගෙන කර්ම භාවය පෝෂණය කරගන්න ඔච්චරයි කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය කියන්නේ ඒ සිත කරන ක්‍රියාවලිය කෙබඳු ක්‍රියාවලියක්ද කියලා තේරුම් ගැනීමේ ඥාන ශක්තියක් සහිත සිතක්. ඒ කියන්නේ ප්‍රඥාව යෙදෙන ප්‍රඥා සම්ප්‍රයුක්ත සිතක්. නැත්තම් උත්කෘෂ්ඨ ඥාන සම්ප්‍රයුක්ත හිතක්. කෙනෙක්ට ළඟා වෙන්නේ වසර කෝටි ගානක සංසාර ගමනක අනන්ත අපරිමාණ වෙහෙසක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ අනන්ත අපරිමාණ වෙහෙසට තමයි කියන්නේ පාරමිතාව කියලා. දස පාරමිතාව කියලා. එහෙනම් ඒ බඳු සිත් ඇති මිනිස්සු තමයි මේ අති බහුතර වශයෙන් අපිට මේ පේන්නේ විශේෂයෙන් මේ ධර්මද්වීපි. නමුත් මේ මිනිස්සු බලන්න ඒ බඳු උසස් ඥාන ශක්තිය සහිත සිතක් ලබාගෙන කරන වැඩේ මොකද්ද කියලා. මාරයටම කත් අදින එක තාමත්. ඇයි ඒ සත්පුරුෂය අසුරු කළේම නෑ. හැමතිස්සෙම අසත්පුරුෂයාමයි වර්ණනා කළේ. අසත්පුරුෂයාමයි වීරය කරගatti සමාජේ. සත්පුරුෂයාව හෙලා දැක්කා. සත්පුරුෂයාට නිග්‍රහ කළා පිළිකුල් කළා සත්පුරුෂයාව. හැමතිස්සෙම අසත්පුරුෂයාම වර්ණනා කරා. තමන්ටත් අහිත පිණිස පවතින, අනුන්ටත් අහිත පිණිස පවතින, තමන්ටත් අවඩ අයහපතම සලසන, අනුන්ටත් අවඩ අයහපතම සලසන අධර්මයේ හැසිරෙන අසත්පුරුෂයාමයි සමාජ වීරයෙක් කියලා ඉන්නේ. අර සත්පුරුෂයෝ නිසා නිහඬ වෙලා ඉන්නවා. මොකද අසත්පුරුෂය වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද අසත්පුරුෂයාට ගුණයක් නුගුණයක් කියන එකක් වෙන් කළ දැකීමක් නැහැ. ඒ නිසා දැන් නායක පොළඟෙක් එහෙම ඉන්නවා නම් පොළඟ ගාවට සත්පුරුෂයෙක් සහ අසත්පුරුෂයෙක් කියලා දෙන්නෙක් ගියොත් දෙන්න මේ සත්පුරුෂයා මේ අසත්පුරුෂයා කියලා අඳුර ගන්න බෑ සතාට. ඒ තරම් ඥානෙ මොටයි. ප්‍රඥාවක් නැහැ සතාට එහෙම තේරුම් ගන්න හොඳ නරක. ඒ නිසා මොකද වෙන්නේ අසත්පුරුෂයා සහ සත්පුරුෂයා වශයෙන් දෙදෙනාටම දෂ්ට කරන්න පුළුවන් ඒ පොළඟ. කර්මානුරූප යම්කිසි කුසලාවරණයක් තිබුණොත් රැකවරණයක් ලැබුණොත් මිසක් නැත්නම් සත්පුරුෂයා සත්පුරුෂයා කියලා නැහැ දෙන්නටම දෂ්ට කරනවා. කර්මානුරූපයේ ඉඳලා දුනොත් කොහොමත් ඉතින් අඳුර ගැනීමක් නැහැ දෂ්ට කරනවාමයි. එහෙනම් බින්දුතුනි මේ ලෝකේ ඉන්න අය වගේ මිනිස්සුયો ඊට වඩා භයානකයි ඇයි ඒ? එයාට සත්පුරුෂකම පිළිහිලා නැහැ ධර්ම අවබෝධයක් නැති නිසා. එයා අසත්පුරුෂයෝ. හැබැයි මේ සමාජයේ අති බහුතරයක් දෙන අය අසත්පුරුෂයෝමයි වර්ධනය අසුරු කරන්නේ එයාමයි වර්ණනා කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා මොකද වෙන්නේ? අති බහුතරයක් දෙනා තමන්ගේ අසුරට තෝරගන්නේ කවරෙක්ද අසත්පුරුෂයෙක්මයි. ඇයි? සමාජයේ මේ ලාභයේම ලුහු බැඳගෙන යන ලාභයේම ජීවිතය අග්‍ර සැපත කරගත්ත අඥාන මිනිස්සුયો ඒ ලාභය තර කරගන්න අසත්පුරුෂයන්ගේ මේ සමාජ වීරය බවට පත් කරපු දවසට ඒ අසත්පුරුෂයාට මහ වටිනාකමක් නිර්මාණය වෙන දවසට මොකද වෙන්නේ? ජන සමාජයක් වශයෙන් අන්ධකාරයේ ඉන්න මිනිස්සු තමන්ගේ ඇසුරට තෝරගන්නේ
අර අසත්පුරුෂයාම අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කිව්ව බුද්ධ වචනයට විරුද්ධ වෙලාම ජීවත් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මුළු ජීවිතේම දුක. මෙලොවත් පරලොවත්. මෙලොවත් දුක, පරලොවත් දුක. මෙලොව සාමාන්‍ය දුක, පරලොව අනන්ත දුක. එහෙනම් මෙන්න මේ කියන කාරණා හොඳින් අපි තේරුම් ගන්න ඕන. එහෙනම් අපි මේ ඇහැට පේනවට වඩා ගැඹුරක් පවතින මේ විශ්වයේ මේ ලෝක යථාර්ථයේ නොපෙනෙන පැත්ත අපි තේරුම් ගන්න උත්සාහ ගන්න ඕන. ඒකට අපිට ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙන් බැලුවාම පේන යථාර්ථය විතරක් අපි තේරුම් ගන්න තැනට සීමා වුණ දවසට අපි සතෙක් බවට පත් වෙනවා. මතක තියාගන්න. නිකන් හිස් සතෙක්. සතෙක්. නිකන් මේ ලෝක සත්‍යෙක්. මිනිසෙක් නෙවෙයි. මිනිසෙක් නම් උසස් මනසක් තියෙන්න එපා. මනසක් තියෙනම් මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන්න එපා. මෙනෙහි කිරීමේ ශක්තිය තුලත් නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන්න එපා. එහෙම නැත්නම් කොයින්ද මිනිසෙක් එතන? එහෙම නැත්නම් ඉන්නේ සතෙක්. ඒ නිසා තමයි අති බහුතරයක් මිනිස්සු මැරුණාම මහ පොළොව හා සමාන ප්‍රමාණයක් සත්තු වෙන්නේ. සතර පාගත. සුගතියකට එන්නේ නියපොතේ හැවරිච්ච පිරිස හා සමාන පිරිසක්. ඇයි ඒ? ඒ අය විතරයි මිනිසෙක් විදිහට හිතලා තියෙන්නේ. ඒ කිව්වේ දැක්ක දෙයට වඩා ගැඹුරින් ගිහිල්ලා නුවණින් හිතලා බැලුවේ. දැන් මම විග්‍රහ කරන්න හැදුවේ දැන් අර සාලේ ඉඳගෙන ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට ඇහෙන් බලන මිනිහෙට පේන්නේ අර රූපවාහිනියුත් මහා මෙහෙවරක් සිද්ධ වෙනවා. අර සාලේ ඉන්න මිනිසයාත් ඒ මෙහෙවර ලබනවා. දෙගොල්ලන්ට මහා හිතකර සුවබර ක්‍රියාවලියකම නිරත වෙන්නේ. දෙගොල්ලන්ගේ ඥාතීන් කියලා හිතෙන්නේ. මොකද ඥාති හැමතිස්සෙම උපකාරයන්නේ කරන්නේ. ඒ නිසා අර මාධ්‍ය ඉන්නේ ඥාතීන් කියලා පේනවා. බලන් ඉන්නේ ඒ අයගේ හිතවතෙක් කියලා පේනවා. එතකොට බලන් ඉන්න මිනිසුන්ට පේනවා දෙගොල්ලම මහා සැපදායක ක්‍රියාවලියක නිරත වෙලා ඉන්න බව. ඔක තමයි පේන්නේ. ඔය හැට පේර ටික. දැන් ওই ටික විතරයි නම් පේන්නේ. ඒ සතෙක්. ඔන සතා තේරුම් ගන්න. එහෙනම් ඔබ බලන්න ඕන ඔබ සතෙක්ද මිනිස්සෙක්ද කියලා. ලෝක සත්‍යය කියන පොදු විවහාරයේදී මිනිසයා සත්වෙක් වශයෙන් ගත්තට මනුෂ්‍ය කියන නම ඉදලා තියන්නේ භවයේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ anu කෙබඳු උත්තමේද්ද? විශ්ව අග්‍ර උතුමාණන් වහන්සේ. උන්වහන්සේ පහළවන කුලය මිනිස් කුලය සාමාන්‍ය කුලයක්ද එහෙනම්? මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් කෝටි ගණනින් පහළ වෙන කුලය සාමාන්‍ය කුලයක්ද එහෙනම්? දේව කුලයේ කවදාවත් මහරහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. බ්‍රහ්ම කුලයේ පහළ වෙනන සුද්ධවාසී විතරයි. ඒ පහළ වෙන්නත් වසර කෝටි ප්‍රකෝටි සතසහස්‍රානන්තයක් ගත වෙනවා. මහා කල්ප 31000ක් යනවා අකනිටා උද්දන්සෝත අකනිටා බ්‍රහ්මයේ කුණ නිවන් දකි. පරිනිර්වාණයටපත් වෙන්නේ. එහෙනම් පරිනිර්වාණය අතලඟ තියෙන මිනිස්සු කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ කොට්ටාසයක්ද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්ව අග්‍ර මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ පහළ වෙන කුලය මොනතරම් ශ්‍රේෂ්ඨ සත්ව කුලයක්ද ඒ කෙනා. සත්‍ය යන ව්‍යවහාරයේ දුනට ඒ උසස්ම ජීව කුලයක් මේ විශ්වයේ. එහෙනම් ඒ කුලේ ඉපදිලා මිනිසෙක් වශයෙන් මොකද කරන්නේ? ඇහැට පේන දේ විතරයි නම් පිළිගන්නේ, දකින්නේ, තේරුම් ගන්නේ. ඒ සතෙක් එතන ඉන්නේ. ඒ කියන්නේ භවයේ හැදුනට මනුස්ස වශයෙන් ඇතුළාන්තේ තියෙන රූපය අර භාව රූපේ ක්‍රියාත්මක වෙන්නේ සතෙක් වශයෙන්. අන්න බලන්න. එහෙනම් මොකද අතනින් එහාට දකින්න ඕන දේ? දැන් මෙන්න චක්කායතනේ මෙන්න රූපායතනේ කියලා නිකන් මේ සූත්‍රයේ තියෙන කාරණා ටික විතරක් කියලා බානිවර කරන්න පුළුවන් ඕනනම් අපට. එතකොට මේ සූත්‍රයේම දේශනා කරන්න යන්නේ නැහැ පැය වාගයක්වත්. ওই ටික පෙන්නලා දෙනවා නම් ඔබට. ඒකට නම් ඔබ බණ කියන්නේ බොහොම කනගාටුයි. ධර්මයේ anu බුදු පියාණන් වහන්සේ මේ මාතෘකාව වශයෙන් පෙන්නන මේ උද්දේශ ගැඹුරට විමර්ශනය කරගන්න ඕන අපි. එතකොට තමයි උන්වහන්සේ අපට පෙන්නන්නේ මොකද්ද කියලා මේ වැටහෙන්නේ. දැන් බලන්න අර මං ඉස්සෙල්ලා කියපු උදාහරණ නැවතත් ගන්නවා. සාලේ මිනිස්සේ ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්න කෙනෙක්ට පේන්නේ දෙගොල්ලම සැප ලබනවා සැප විඳිනවා කියලා. ගැඹුරට ගිහිල්ලා ප්‍රඥාවෙන් බැලුවොත් එහෙම පේන්නේ මොකද්ද? දෙගොල්ලම දුකෙන් දුකටපත් වෙනවා කියලා. ඇයි? අර රූපය සද්දය වර්ණනා කරමින් ඒ ලාමක බොළඳ නිග්‍රහ ලැබිය යුතු රූපයේ සද්දයට වටිනාකමක් දීලා වර්ණනා කරන අසත්පුරුෂයෝ අප්‍රමාණ කාලයක් නිර්වල පැයෙන් දවස කරන කර්මස් කරගන්නවා. එයි 100,000 ගාණක් ලක්ෂ ගාණක් මිනිසයන් අන්ධකාරයට ඇදහෙලනවා. දුකටපත් වෙලා ඉන්න මිනිසයාට තව තවත් දුක මුරුම කරලා දෙනවා.
ගිනි ගන්නා වූ මිනිසයාගේ ඇඟට තව තවත් තෙල් දිය ඉහිනවා, තෙල් පෙට්‍රල් ඉහිනවා. ගිනි ගන්නා වූ ගිනි ජාලාවට තවදුරටත් පිදුරුම දානවා. ඇවිලෙන ගින්නට පිදුරුම දදා ඉන්නේ. ඒ නිසා මහා නිරගින්දරක පැහෙන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය රැස් කරගන්නේ දවසක් ගානේ මොහොතක් ගානේ. එහෙනම් ඒ අයගේ පැත්තෙන් ඒ කතාව. හැබැයි පෙවුනේ මොකද? සැප වේදන අනාගතේ සැප ලබන මහා උසස් කොට්ටාසයක් වශයෙන් බලද්දි කරන්නේ නිරසතුන් වෙන්න අවශ්‍ය කරන කාර්යයක් තමයි. මේ පැත්තින කෙනා ඒන්ටර්ටේන්මන්ට් එක ලබන කෙනා එයත් එහෙමම තමයි. එයාගේ හිතේ මොහොතින් මොහොත අර රූප ශබ්ද නිසා රාග දේශ උපදිනවා, මෝහත් උපදින රාග දේශ මෝහ. ඒ නිසා මොකද වෙන්නේ? මොහොතින් මොහොත අප්‍රමාණ කර්ම රැස් වෙනවා. චේතනාම් බෙක්කේ කම්මං අදාමි. චේතනාවටයි කර්මය කියන්නේ. එහෙනම් බලන්න පැය ගානක් රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නකොට කොයිතරම් රාග දේශ මොහ චේතනා නැගිනවද? රූපවාහිනිය තරන්නේ මං කියන්නේ මේ උදාහරණයකටයි ගන්න. හැම මාධ්‍යයක් ගැන මේවන් උපසංහර්ති. මේ විදිහට තේරුම් ගන්න ඕන හැම මාධ්‍යයක් ගැනම. රූපවාහිනිය වෙන්න ඕනේ නිකන් ජනේලෙන් පිට්ටනිය දිහා නැත්තම් පාර දිහා බලන් හිටියත් ඇති. ওই ටික වෙන්න. නිකන් නිකුරුණේ වැඩක් නැත්තම් පාරයින්ට වෙලා බෝකුවක් උඩට වෙලා පාර යන මිනිස්සු දිහා බලන් හිටියත් ඇති. ඒත් ඕකම තමයි වෙන්නේ. රාග දේශ මොහ චේතනා නැගින මොහොතක් පාසා. රාග දේශ මොහ චේතනා උපදිනවා. එහෙනම් හිතන්න අර විදිහට පැය ගානක් තිස්සේ අර රූපේ සද්දේ දිහා අර තෘෂ්ණාවෙන් ඇලිලා බැඳිලා බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට මොනතරම් කර්ම සමුදායක් ඔහුගේ චිත්තසංතානයේ කොට නැගෙනවද? ඒ කර්ම කුමකටද උපකාර වෙන්නේ? සැප උදා කරන්නද? නෑ. අත්ති කාම භව අත්ති උප්පත්ති භව. කර්ම භවය ඇති කල්ලි උප්පත්ති භවයක් ඇත. භවපච්චය ජාති ඒ භවයේ ප්‍රත්‍ය වේලා ජාතිය සකස් වෙනවා. භවපච්චය ජාති දැන් මොකද වෙන්නේ? ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේවානං දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස දුක්ඛාකාන්ද සමුදය හෝති. එහෙනම් මොකක්ද අර සාලෙට වෙලා වෙහෙර දුරු කරගන්නවා විවේකේ ලැබනවා කියලා කරන්නේ? දුක්ඛ ස්කන්ධේ පෝෂණය කරන එක. අන්න ඇහැට පේන්නේ නැති ටික. ඇහැට පේන්නේ එන්ටර්ටේන්මන්ට්. ප්‍රඥාවට පේන දුක්ඛ ස්කන්ධය. එහෙනම් ඔය බව වටහා ගන්න අසමත් වෙන දවස වෙනකම්මත් සතෙක් විතරයි ඉන්නේ. මිනිසෙක් නෑ එතන. ඒ නිසා තමයි මිනිස්සුම කියනවා මිනිස්කම් පිරිහිලා සත්තු බිහි වෙලා කියලා. කෝ මිනිස්කම් කියලා සින්දු කියනවා, විලාප ගහනවා, හඬා වැළපෙනවා, පොළොවේ පස් කරනවා මිනිස්කම් නෑ කියලා. මිනිස්සු නෑ කියනවා දැන් ලෝකේ. එක්තරා අවස්ථාවක ග්‍රීස් හිටපු අර මහා දාර්ශනිකයෙක් මට මතක හැටියට සොක්‍රටිස් ද කොහෙද ලන්තෑරුමක් අරගෙන මහා දවල් වීදි ගානේ ඇවිදිමින් යමක් හොයනවා. මහා දවල් ලන්තෑරුමක් කරා. ඊට පස්සේ මේක දැක්ක මිනිස්සු ඉතින් සමහරව ඇහුවේ නෑ. කුතුහලයේ උපරිම වෙච්ච මිනිස්සෙක් ගිහිල්ලා ඇහුවා සොක්‍රටිස් මේ හොඳට ඉරපායලා තියෙන මේ මහා දවල් ලන්තෑරුමක් කරන් ඔබ මොනවද මේ වීදියක් ගානේ හොයන්නේ? මම මේ මනුස්සකම හොයනවා කිව්වා. එහෙනම් අදියේ නෙවෙයි සෑහෙන කාලෙක ඉඳලා ඒක නැති වෙලා තියෙන්නේ. ඉතින් අද ඒක බහුල වශයෙන් නැති වෙලා. ඇයි ඒ? දැන් ඔබම බලන්න. දැන් ඔබට ආයේ අමුතුවෙන් ආර්ථකථන අවශ්‍ය නැහැ. දැන් ඔබටම බලා ගන්න පුළුවන් මිනිස්සයා කියන්නේ කවුද? සතා කියන්නේ කවුද? දැන් අද සමාජයේ මිනිස්සුયો නැහැ කියනවා නම් ඔබ මනුස්සකම් පිරිහිලා කියනවා නම් එහෙනම් දැන් මේ විග්‍රහ කරේ ගැන තමයි. ඒ මොකක්ද? ඇහෙන මේ දැනෙන අනුභූතිය තුලින්ම සත්‍ය වස්තන මට්ටමක් නම් අපිට තියෙන අපති. අය කතා කරන්න එපා ඒ ගැන වාද කරන්න එපා. වාදයක් නැහැ එතන. ඒ ඉන්නේ සතෙක්. මොකද ඒක මරුණාට පස්සේ ඒකාන්තයෙන් දුගතියට යන්නේ. දුගතිය කොහොමද ඉන්නේ සත්තුනේ? අපි සාමාන්‍යයෙන් දැන් මිනිසුන්ට සතා කියන්නේ නැහැ නේ. තිරිසන් සතුන්ට නම් සතෙක් කියන. දැන් ගෙදරට බල්ලෙක් ආවොත් කියනවා සතෙක් ආවා කියලා. මිනිහෙක් ආවොත් කියන්නේ නැහැ සතෙක් ආවා කියලා. ඒ කියන්නේ මිනිහා කියන්නේ ලෝක සත්‍යය තමයි. හැබැයි මිනිසයාට ලොකු වටිනාකමක් දීලා තියෙනවනේ අයියේ. මිනිසයන්ට පුළුවන් ඥාණයෙන් හිතලා බලලා වැඩ කරන්න. එහෙනම් ඥාණයෙන් හිතලා බලලා වැඩ කරන්න බැරි වෙලා තියන්නේ ඇයි? ඒ අයගේ ඥාන ශක්තිය මොට වෙන තැනට වැඩ සිද්ධ වෙලා තියෙන ධර්මයෙන් ඈත් වෙච්ච නිසා. ධර්මයට ළඟා වුණොත් එයා මොකද වෙන්නේ? අන්න අර සේරම තියෙන කෙලස් ටික පහවීගෙන යනකොට මොකද වෙන්නේ? අන්න අර මෙතෙක් මොට වෙලා තිබිච්ච ඥානිය මුවහත් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දැන් ගොඩක් දේවල් සිහි වෙනවා කියන්නේ කිව්වොත් ධර්ම දේශනාව දික් වෙන නිසා ඒ පැත්තෙන් මං කෙටි කරන හැකි තරම්. තව ව්‍යවහාරික වශයෙන් මතුවලා තියෙන කාරණා ගොඩක් පෙන්වන්න ඕන තැන් තියෙනවා.
ප්‍රමුඛ වශයෙන්ම කියන්න තියෙන්නේ මේකයි. මේ රටේ මේ සමාජයේ බොහෝ තරුණ පිරිස් ඉන්නවා බොහෝ ඥානීය තියෙන. හැබැයි මේ ඥානය වැරදි පැත්තට දැන් හැරිලා තියෙන්නේ. පිරිසුදු ඥාන නෙවෙයි අපිරිසුදු ඥාන තියෙන්නේ. ඒ නිසා ඒ අය සමුදය නිරෝධය නෙවෙයි සමුදය හැමතිස්සෙම දකින්නේ සමුදයයි වර්ණනා කරන්නේ. ඒ නිසා ඒ කට්ටිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට මහා වටිනාකමක් දෙනවා. ඒ නිසා පින්වතුනි ඔබේ දරුවෝ වුණත් මේ සමාජයටයි ගමන් කරන්නේ. ඒ නිසා ඒ දරුවෝ මේ විෂම අදහස් ඇති මේ විෂම මිනිසුන් අතරට යනකොට මේ ඥානයෙන් පිරිහිච්ච මනුෂකමින් පිරිහිච්ච ජන සමාජයට යනකොට ඔවුන්ට ඔබ මේ අවබෝධය ලැබලා දීලා තිබුණ නැත්නම් ඔබ ගැනත් කනගාටු වෙන්නයි වෙන්නේ ලෝක මිනිසයන්ට අනාගතේ. අහෝ දෙමව්පියන්ට වෙච්ච දෙයක් කියලා දෙමව්පියන්ට. ඒ අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ගැඹුරින් දකින්න මේ රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ, ධම්ම ආයතනේ මේවා ආයතන වෙන්නේ ඇයි? මම එකක් විග්‍රහ කළේ ඔබට. එකක් දෙකක්. රූපයයි ශබ්දයයි. ඔය විදිහටම ගන්ධය, රසය ඊළඟට පොට්ටබ්බය සහ ඒ අදහස් ධර්ම. දැන් ඔය අදහස් කිව්වහම හැමෝටම ප්‍රශ්නයක් ඇද්ද මොනවද මේ ධම්ම කියන්නේ? ධර්ම කියන්නේ උතන අදහස් වලට. දැන් බුදුරජාණන් වහන්සේ දුන්නේ අදහස් තමයි. ඒවා ශ්‍රී සද්ධර්මයේ. ඒ ලෝකෝත්තර අදහස්. ලෝකයටත් අදහස් තියෙන. ඒවටත් කියන්නේ ධම්ම කියලා. එතකොට මනට ඝට්ටනේ වෙන නිසා ඒවට ධම්ම කිව්වා. ධම්මායතනේ. මන්ත්‍ර ඝට්ටන වෙන ආයතනේ. එතකොට අනිදස්සනං අප්පාටිකං. ඒව දකින්නත් බැරි ස්පර්ශ කරන්නත් බැරි රූප කොටාස ඇතින අනිදස්සනං අප්පාටිකං ධම්මායතන පරියාපන්න රූපං කිය. ධර්මායතන ඇතුළත් වන්නා රූප. ඒක තමයි අදහස් කියන්නේ. චිත්ත පරිවිතර්ක යන ආදි වශයෙන් ගොඩක් තියෙන හැම විග්‍රහ කරන්න ගියාම ඉස්සරහට අපි විග්‍රහ කරගමු. දැන් එතකොට මේ අදහස් කිව්වහම ඔය අදහස් තමයි ඔය ගොඩක් වෙලාවට ඔය ලිඛිත මාධ්‍යෙන් එන්නේ. ඔය නව කතා කියනවා, කෙටි කතා කියනවා, රහස් පරිසර කතා කියනවා. ඔන්න ඔය මාධ්‍යෙන් එන්නේ අන්න අර අදහස්. දැන් ඒවටත් අපි බොහෝ ඇලුම් කරනවානේ. ඒ විතරනේ තව විවිධාකාර දෘශ්‍ය මාධ්‍යයෙන්, ලිඛිත මාධ්‍යයෙන් ඒ අදහස් එනවා. එතකොට පින්වතුනි මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු ආයතන බවට පත් වෙච්ච සමාජයක මනුෂයන්ට විවේකයක් කියලා එකක් ලැබෙන්නේ නැහැ. අය ඒකට හේතුව ඒ හිත පුදුම තරම් අවිවේකයි. හැම තිස්සෙම වැඩනේ. දැන් හිතන්නකෝ මෙහෙම උදාහරණයක්. අවුරුද්දේ දවස් 365ම වැඩ කරන ආයතනයක් තියෙනවා. පැයක්වත් නවත්තන්නේ නැහැ. මොනම දෙයකටවත් නවත්තන්නේ නැහැ. අපි තුමු කෑමටවත් නවත්තන්නේ නැහැ. වැඩ කරනවා පිස්සු බල්ලෝ වගේ. ඉවරයක් නැතුව වැඩ කරනවා. මුළු දවස් 7මත් පැය 24මත් ඒ විදිහට දවස් 365මත් වැඩ කරනවා. දැන් මේකේ වැඩ කරන මනුස්සයාට මොකද වෙන්නේ? හැම තිස්සෙම මහා වෙහෙසක් තියෙන්නේ. පාවෙලා ඉන්නේ. මොන කර්මයකටද යකෝ මම මේ කරගහලා ඉන්නේ කියලා. දැන් හිතන්නකෝ වැඩි යෝන්නේ නැහැ. හැමෝම මෙතන ඉන්නවනේ මට්ටම් වල රැකියාව කරන පිරිස්. දැන් ඔබට රැකියා ස්ථානයෙන් ඔබට විවේකයක් ගන්න දෙන්නෙම නැතුව නිවාඩුවක් ගන්න දෙන්නෙම නැතුව එක දිගට වැඩ කරන්න කිව්වොත් මොකද ඔබට හිතෙන්නේ? ටික දවසක් යනකොට ඔබට රස්සාවත් එපා වෙයි. වැඩ කරත් කහ කලකිරීමකටපත් වෙලා වැඩ කරන්නේ ඇයි? විවේකයක් දෙන්නේ නැහැ. එපා වෙනවා එතකොට ආයතනය. කරන්න දෙයක් නැතිකමට රස්සාව කරනවා මිසක් උවමනාවකින් උනන්දුවකින් වැඩ කරන්නේ ඇයි? විවේකී නැහැ. ඇයි ඒකට හේතුව? ඒ ආයතනය අධික විදිහට ක්‍රියාත්මක වෙනවා. හැම මොහොතකම ආයතනයක් වශයෙන් හැමතිස්සෙම රැස් කරනවා. දැන් ඔබ දැකලා ඇති සමහර නම්ගම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ ඉතින්. සමහර වෙළඳ ආයතන තියෙනවා. අහිංසක දරුවෝ රස්සාවක් නැතිකමට ඒවට වැඩට යනවා. වැඩට ගියාම මේ ළමයි ඉඳගත්තොත් ශ්‍රමය අපතයයි කියලා මොකද කරන්නේ? පුටුවක්වත් තියන්නේ ආයතන ඇතුලේ පේන මානික. කකුල් කෙටි දෙක ඉදීම වෙනකන් හිටගෙන ඉන්නවා. නැති බැරි කමට රස්සාව කරනවා ආණ්ඩ. එතකොට මොකද වෙන්නේ? කරන්න දෙයක් නැතිකමට රස්සාව කරනවා මිසක් එපා වෙලා ඉන්නේ. දැන් මම උපමාවක් ඔය කිව්වේ. එනම් බලන්න මෙන්න මේ සිත නැමැති මායාගේ ආයතන 12ක් තියෙනවා. සිත නැමැති මායයත් ලොකු ව්‍යාපාරිකයෙක්. කම්පැනි 12ක් තියෙනවා.
හයක් අභ්‍යන්තරයේ පිහිටනවා, හයක් බාහිර වශයෙන් පිහිටනවා. අභ්‍යන්තර කම්පැනි 6යි, බාහිර කම්පැනි 6යි. මේ 12ම අඛණ්ඩව වැඩ. දැන් මොකද වෙන්නේ? අභ්‍යන්තර ආයතන 6, චක්ක ආයතනේ, සෝත ආයතනේ, ගාහන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. බාහිර ආයතන 6, රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ, ධම්ම ආයතනේ. දැන් මොකද වෙන්නේ බලන්න. දිගින් දිගට මේ ආයතන වැඩ නම් පැය 24ම වැඩ නම් දවස් 7ම වැඩ නම් 365 දවසම වැඩ නම් මොකද වෙන්නේ? දැන් මේ මායාවේ එකම සේවකයා ඉන්නේ. ඒ තමයි ලෝක සත්‍යය. සත්‍යය. අර අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් වෙලා ඉන්න සත්‍යයයි ඒ ආයතනය ඇතුළේ ඉන්න සත්‍යය. මේ සත්‍යයට මේ ආයතන 12න් වැඩ කරන්න සිද්ධ වෙනවා. නොනවත්ත වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ හාම්පුදා කිසිම කම්පාවක් නැති එකෙක් ඉඳ ගන්නවත් දෙන්නේ නැහැ. මොකද ඉඳගත්තු ශ්‍රමය අපතේයි කියලා. ඒ නිසා පුටුවක්වත් තියන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දුවනවා. ආයතන 12ක වැඩ කරනවා මේ ලෝක සත්‍යය. දැන් මොකද වෙන්නේ? වැඩ කරනවා විවේකයක් නැහැ. දැන් විවේකයක් නැති වෙලා මොකද වෙලා තියෙන්නේ? එපා වෙලා තියෙන්නේ දැන්. එපා වෙලා තියෙන්නේ දැන්. කලකිරලා තියෙන්නේ මොන කර්මයකටද මේ මුහුණ දීලා තියෙන්නේ කියලා කල්පනා කරනවා. අර ජීවිතයේ අසරණකම නිසා, දිලිඳුකම නිසා අහිංසක දරුවෝ වැඩට ගියා. ඒ දරුවන්ගේ අසරණකම් ප්‍රයෝජනෙට අරගෙන ශ්‍රමිය හූරාගෙන කනවා වීරි මාස ටිකත් එක්කම. දැන් මොකද වෙන්නේ? දැන් ඒ දරුවන්ට එපා වෙලා තියෙන රසාව. හැබැයි යන්න තැනක් නැහැ. තියෙන තමන්ගේ අසරණකම නිසා අනේ බැරි ගාදේ වැඩ කරනවා. මොකද කරන්න දෙයක් නැහැ නිති. අපේ ලබා උපන් හැටිනේ කියලා දුක් විඳගෙන ජීවත් වෙනවා. මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන 6 වහලෙක් වෙලා, ගැත්තෙක් වෙලා, ඉත්තෙක් වෙලා, අතවැසියෙක් වෙලා ලෝක සත්‍ය අනන්ත පරිමාණ දුකක් උහුලනවා. ආයතන 6ක වැඩ කරන, ආයතන 12ක වැඩ කරනවා. ඉවරයක් නැහැ. චක්ක ආයතන වෙනුවෙන් වැඩ කරන්න ඕන, රූප ආයතන වෙනුවෙන් වැඩ කරන්න ඕන, සෝත ආයතන වෙනුවෙන් වැඩ කරන්න ඕන, සද්ද ආයතන වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඔය විදිහට ඒවන් උපසංහාරිතුරු ආයතන වෙනුවෙනුත් වැඩ කරන්න ඕන නෑ. ඒ නිසා මොකද වෙන්නේ? විවේකයක් නැහැ. විවේකයක් දෙන්නේ සිත නැමැති මාර්යා. බොස් ඉඩක් දෙන්නේ කොහෙම ඉඳ ගන්නවත් දෙන්නේ නැහැ සමහර ලෝක සත්‍යයන්ට. එතකොට ඒ අඬා වෙලපොන මට ඉඳ ගන්නවත් වෙලාවක් නැහැ. සමහර ලෝක සත්‍යයන්ට මාර යා නැමැති බොස් හුස්ම ගන්නවත් වෙලාවක් දෙන්නේ නැහැ. ඒකට කියනවා මට හුස්ම ගන්නවත්, හුස්මක් අටක් ගන්න වෙලාවක් නැතුව මේ ඉන්නේ. සමහර ලෝක සත්‍යයන්ට වහලට ඒ වැඩ කරන්නේ එකම සේවකයා ඉන්නේ වැඩේ කියන්නේ. මුළු කම්පැනි 12ටම එක බොස් කෙනෙකුයි එක සේවකයෙකුයි ඉන්නේ. බොස්ට තමයි කම්පැනි 12ම අයිති. එක සේවකයෙක් තමයි මේ කම්පැනි 12න් වැඩ කරන්නේ. බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම කර්මයේ නැමැති ලාභේ. තර කරගන්න account එකක් තියෙනවා ස්විස් බැංකුවේ. ඒක තමයි කර්ම භාවය. ඒකේ තමයි සල්ලි ටික දාගෙන ඔක්කොම පෝෂණය කරගෙන අරන් යන්නේ. එතකොට හැම තිස්සෙම වැඩ ගන්නවා. සමහර මිනිස්සුන්ට කොච්චර මේ බොස් ආකාරුණික විදිහට කටයුතු කරනවද කිව්වොත් සමහර ලෝක සත්‍යෝ කියනවා අනේ මට කෑම බීමක් ගන්නවත් වෙලාවක් නැහැ කියලා. ලෙඩකට දුකකට බෙහෙතක් හේතක් ගන්න වෙලාවක් නැහැ. සමහර ලෝක සත්‍යයන්ට අම්මා තාත්තා බලන්න යන්න වෙලාවක් නැහැ. සමහර ලෝක සත්‍යයන්ට තමන්ගේ දරුමල්ලන්ගේ දුක සැප හොයන්න වෙලාවක් නැහැ. සමහර සත්‍යයන්ට අඩුම තරමේ වෙන මොකුත් ඕනේ නැහැ. නාන්නවත් වෙලාවක් නැහැ. ඇඟපත පුරුසුදු කරගන්නවත් වෙලාවක් නැහැ. එච්චර අවිවේකයි. ඒ කියන්නේ ඒ තරම් වැඩ ගන්නවා. සමහර ලෝක සත්‍යයන්ට දැන් වැඩ කරලා කොච්චර එපා වෙලා නමුත් ඉන්නේ කරන්න දෙයක් නැහැ අයියේ. යන්න වෙන තැනක් දන්නේ නැහැ. පිහිට ලබන්න පුළුවන් වෙන තැනක් ගැන දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? කරන්න දෙයක් නැහැ. මේක තමයි අපි ලබා උපන් හැටි. මේක තමයි අපේ කර්මයේ කියලා ගෙවන්න වෙලා තියෙන්නේ. ආයතන 12 වැඩ කරනවා. ඔබ දේ සේවකයා. නිරන්තරයෙන් විවේකයක් නැතුව මාරයා නැමැති හාම්පුදාට ඒ වහල් මෙහෙවරේ යෙදෙන සේවකයා ඔබද? නුවණින් කල්පනා කරලා බලන්න. එහෙනම් මේ ආයතන 12න් ලැබෙන ලාභය ඔබට නෙමෙයි ලැබෙන්නේ.
ඔබ හිතන් ඉන්නේ ඔබට ලැබෙනවා කියලා. මේ හාම්පුතා ඔබ රවට්ටලා තින්නේ කිසිම ලාභයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට වෙහෙසක් විතරයි උරුම වෙන්නේ. ඔය ආයතන 12ටම කොච්චර මැරීගෙන වැඩ කරත් ඔය එක ආයතනින්වත් ලැබෙන කිසිම ලාභයක් ඔබට අයිති නැත. ඒ සමස්ත ලාභයම 100%ක්ම සුද්ධ ලාභයයි හාම්පුතාට. සිත නැමැති මාරයාට. එනිසා පින්වතුනි මෙන්න මේ බව තේරුම් ගන්න ඕන. එහෙනම් මේ විදිහට ගැඹුරින් ධර්මයේ තේරුම් ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ ආයතන කෙරෙහි ඇති චන්දරාගෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි හිතමුකෝ ඇත්තටම ඔහොම ලෝකේ තියෙනවා කියලා අවස්ථාවක්. ඒ කියන්නේ බොස් කෙනෙක් ඉන්නවා නැත්නම් මහා ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයාට ආයතන 12ක් තියෙනවා. කම්පැනි 12ක් තියෙනවා. එකම සේවකයෙක් තමයි මේ ආයතන 12න් වැඩ කරන්නේ. මේ බොස් මොකද කරන්නේ? මේ සේවකයාට රවට්ටල වැඩ ගන්න එපා. පඩියක් දෙන්නේවත් නැහැ. කිසිම වැටුපක් දීමනාවක් මොකුත් නැහැ. හැබැයි මෙහෙම කියලා තියෙන්නේ මොකද්ද? මේ ආයතන 12ම උඹගේනේ. මේ ආයතන 12 උඹගේ. මම මේ ලියලා දෙන්න ඉන්නේ 12ම. එකක්වත් මට ඕනේ නැහැ. මේ ඔක්කොම උඹගේ. මේ ආයතනෙත් උඹගේ. මේ ආයතනෙත් උඹගේ. මේ ඔක්කොම මේ අරහෙ තියෙන ආයතනෙත් උඹගේ. අනාදි වශයෙන් ඒ අසරණ මෝඩ අතවැසියාව නැත්තම් ඒ සේවකයාව මුලාවට පත් කරලා තියෙනවා ඒ බොස් අර ආයතන 12ම යාටයි අයිති කියලා. දැන් මොකද වෙන්නේ? මටනේ කවදා හරි මේවා ලැබෙන්නේ. ඉතින් මගේනේ මේවා. මම මේපයි මේවා නඩත්තු කරන්න කියලා. දැන් ඇයි ගොනාට අන්දරනේ තියෙන්නේ? ඒ නිසා මොකද වෙන්නේ? අර සේවකයා රැයක් දවාලක් නැතුව දුක් විඳින්න ගන්නවා. ඇයි මගේනේ මේවා? මේවා මගේ මේ මට අයිති ඒවා මේවා ඔක්කොම. ඉතින් මම මේපයි මහන්සි වෙන්න කියලා අර සේවකයා මොකද කරන්නේ? රැයක් දවාලක් නැතුව නිින්දක් නැතුව මේ 12 වෙනුවෙන් දුක් විඳිනවා අර බොස්ගේ වචනේ විශ්වාස කරලා. මොකද බොස් කිව්වේ? මාරයා නැමැති බොස් මොකද කිව්වේ? ඔය ආයතන 12න් පොට අයිති. ඔය ආයතන 12ම ලැබෙන ලාභය ඔක්කොම මං අන්න එකතු කරලා දින account එකක දාලා ඔක්කොම උඹට තමයි ලැබෙන්නේ. ඔව් ඒක නම් ලැබෙනවා හැබැයි කවදා හරි දවසක. අපරාධ කියන්න බෑ. ඒක නම් ලැබෙනවා මරණයෙන් පස්සේ පොලියත් එක්කම. account එකේ දාලා රැස් කරපු දානිය. දැන් ওই විදිහට රවට්ටලා තියෙන්නේ. දැන් ඒ නිසා මොකද වෙන්නේ? විදින දුක පේන්නේ නැහැ. ආස්වාදයෙන් මත් වුනහම විදින දුක පේන්නේ නැහැ. විදින දුක පේන්නේ නැහැ. දැන් උදාහරණයක් ඔබ දැකලා ඇති මේ අවුරුදු සුවල් ලිස්සන ගහ කියලා මේ ලෝකේ තියෙන ලොකුම ඥානවන්ත ක්‍රීඩාව. ඒකට යන්නේ ගමේම ඉන්න ඥානවන්තම් පිරිස. අන්තිමට රෙද්දක් නැතුව තමයි ගහෙන් බහින්නේ. දැකලා ඇතිනේ. දැන් ඒකට කොඩියක් ගහලා ගහ අනිත් පැත්තට හිටවලා කොඩියක් ගහලා නගින්න බැරි දිශාවට ගහ හිටවලා කොඩියක් ගහලා ඒකෙත් ග්‍රීස් ගහලා දැන් නැගපල්ලා කියන උඩ. දැන් දැකලා ඇති එදාට වටපිටාවේ තරුණියෝ ඉන්නවා. තව ඉතින් ගොඩාක් ආස්වාද ජනක සිදුවීම් වටේ පිරලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? අර ඇඟේ ග්‍රීස් ගාගෙන අර නගින්න බැරි ගහේ නගින්න කොච්චර වැරවැයමක් දරනවද? කොච්චර දුකක්ද අර විඳින්නේ උදේ ඉඳලා හවස් වෙනකම්ම. මහා දුකක් විඳිනවා. රූටල වැටෙනවා, ආයි නගිනවා, එකාගේ කරපිට නගින්න හදනවා, ආයි අදගෙන වැටෙනවා ඔක්කොම ටික. කොයි විදියෙන් හරි උදේ ඉඳලා රැය වෙනකම්මත් අර ග්‍රීස් ගහේ නගින්න උත්සාහ ගන්නවා. ඔවුන්ට ඒක සතුටක්ද නැද්ද කියලා ඇහුවොත් අපි එහෙම අනිවාර්යෙන් උත්තරේ ලැබෙන සතුටක් කියලා. නැත්නම් සතුට නැත්නම් ආර විදිහට දුක් විඳිනවේ. සතුටක් ඒක. ඇයි ඒ? ඔවුන් ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. මොකද්ද? ඒ ගමේ ඉන්න තරුණියන්ට පේන්නදලා තියෙන අපි ජාවයෙන් යුක්ත තරුණයෝ අපිට මහ කජ්ජන්නේ මේ අර කොඩිය ගන්න එක. අපිට ඔයිටත් වඩා දේවල් උඹල වෙනුවෙන් ඕනනම් කරන්න පුළුවන් යනාදි වශයෙන් නන්විද පරියායෙන් තමන්ගේ අර තියෙන පුරුෂ ශක්තිය අර ජාවයේ ලෝකයට පෙන්වන්න තමන් වැඩකාරයෝ කියලා පෙන්වන්න ලැබිච්ච අවස්ථාවක් නිසා තව ඒකට තෑගි භෝගයක් ලැබෙන නිසා සල්ලි හරි මොන හරි කසිප් බොන්න හවසට ඒ ඔක්කොම ගැන හිතලා මහා සතුටින් තමයි අර ගහේ බඩ ගන්න. එතකොට ඒක උන්ට දුකක් කියලා පේන්නේ මොහොතේ. හැබැයි ගෙදර අම්මා කියන පුතේ අර කොස් ගහට නැගලා ගෙඩියක් කඩලා දීපන් කියලා. නැත්නම් අර පොල් ගහට නැගලි වෙලා අර පොල් ගෙඩිය කඩලා දීපන් කියලා. එතකොට නම් කංකේදිරි ගන්න බෑ කියලා. ඔය ගස් බඩ ගන්න මට බෑ කියලා. ඇයි ඒ?
ප්‍රතිලාභයක් නැහැ කියලා පෙවුනොත් Tamanට ඒක දුකක් බව පේනවා. හැබැයි ප්‍රතිලාභයක් ලැබෙන බව පේනවා නම් බොරුවට හරි අන්න එදාට ඕන දුකක් උහුලනවා. ඒකට මිනිහෙට කියනවා අන්න අර උස කන්දක් පෙන්නලා කියනවා අර කන්ද මුදුනට නැගලා ඔය කන්ද මුදුනේ තියෙන අර මොනවා හරි පස් ටිකක් හරි වැල් ටිකක් හරි අරගෙන වරෙන් කියලා. ආපෝ මට බෑ උඹට ඕනම් ඵලයන් කියයි. මොකද බැලුව බැලමටම පේනවා නිකන් ওই කන්දේ බඩ ගානික මහ දුකන්නේ. හැබැයි ඊට පස්සේ කියනවා ඔට්ටුයි බැලුවට උඹට දෙනවා ලක්ෂයක්. උඹට ජීවිතේට බෑ කන්ද උඩ නැගලා පස් ටික ගේන්න. ලක්ෂයක් දෙනවා. එහෙනම් මම නගින්න. එතකොට අර කන්ද බඩ ගානික දුකක් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේක. එහෙනම් එතකොට දුකක් වෙන්නේ නැහැ. එහෙනම් අර Tamanට යම්කිසි වාසිය ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා දැක්කහම දුක අමතක වෙලා යනවා. දුක දැනෙන්නේ නැතුව යනවා. ඇයි ඒ? අර ආස්වාදයෙන් මාත් වෙනවා හිත. අර ලක්ෂයෙන් ලැබෙන ශාන්ති සැපත ගැන හිතන කොහොමද? ලක්ෂයක් ලැබුණා මට පුළුවන් සැප විඳින්න. ක්ලබ් යන්න පුළුවන්, පිටරට යන්න පුළුවන්, ඇඳුම් ගන්න පුළුවන්, කැමති දේවල් කන්න පුළුවන්, අරක්කු බොන්න පුළුවන්, සිගරට් බොන්න පුළුවන්, ගොඩාක් ආස්වාද ගන්න පුළුවන්. ඒ නිසා මුදල මට සමහරවිට මහෝපකාරයි. ඒ නිසා මම කොහොම හරි මේ වැඩේ කරනවා. ඇයි? Tamanට ලැබෙන ආස්වාදය ගැන හිතනවා. හිතපු ගමන් මත් වෙනවා. මත් වෙච්ච ගමන් දුක අමතක වෙනවා. දුක අමතක වෙච්ච ගමන් නිර දුකක් හරි කර ගහ ගන්න. දැන් බලන්න අර ආයතන 12 මේ කියපු උපමාව හොඳට තේරුම් ගන්න. අර ආයතන 12 ඉන්න සේවකයා මුළු ආයතන 12ටම එකම සේවකයා ඉන්නේ. මේ සේවකයාට කියලා තියෙන්නේ මේ ආයතන 12න්ම ලැබෙන සමස්ත ලාභෙම උඹේ නමට තමයි මම දැන් මේ පවර්ලා තියෙන්නේ. ඒ විතර නෙමේ කම්පැනි 12ම උඹේ නමට ලියන්නයි ඉන්නේ. ලියලත් එක්කයි තියෙන දැනටමත් උඹට අනාගතේ හම්බ වෙයි කියලා කිව්වහම දැන් බලන්න මේක සාමාන්‍ය ඔබේ ජීවිතවලත් ඕන තරම් මේ වගේ අවස්ථා ඇති. අසරණ මිනිසයන්ගෙන් වැඩ ගන්න මේ විදිහට ගුණාට අන්දලා. ඕන තරම් ඇති. එතකොට මේ මායම තමයි ඉති. එතකොට අර තරුණයාට හිතෙන්නේ මොකද්ද? Tamanට මහා වාසියක් අනාගතේ සැලසෙනවා. මොකද ආයතන 12ක් Tamanට උරුම වෙනවා. ඒ වගේම ආයතන 12ම ලාභය Tamanටයි ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ තරුණයා ඒ සේවකයාට Taman විඳින්නේ දුකක් කියලා අමතක වෙනවා. ඔව් එතකොට ජීවත් වෙන්නේ වර්තමානයේ නෑ අනාගතේ ජීවත් වෙන්නේ. මේක තමයි ක්‍රමය. මේ වංචාව අද වෙනකොට මාධ්‍ය සහ වෙළඳ ලෝකෙත් තියෙනවා. දැන් මේවා කිව්වා මම මරාගෙන කණ්ඩ හදයි. ඒක තමයි ඇත්තේ උනාට. කොහොමද? මිනිසුන්ට වර්තමානයේ අමතක කරලා අනාගතේ පෙන්වුවාම මෝඩ මිනිස්සු අනාගතේ ජීවත් වෙනවා. වර්තමානයේ දුක් විඳිනවා. අර තියෙනවා ප්‍රේමකීර්ති දල්ලිස් කියන්නේ මේ රටේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ කවියෙක්. උසස් මිනිස්සෙක්. එතුමා අවාසනාවකට මිය ගියා අකාලේ. එතුමා මහා ඥානයක් තිබිච්ච මිනිස්සෙක්, කලාකරුවෙක්. ඒ වගේ ශ්‍රේෂ්ඨ කලාකාරයෝ වුණ රටකට. කලාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. ප්‍රඥාවෙන් පරිහරණය වෙනවනම්. අඥානකමින් පරිහරණය වුණොත් ඒක නිර්මාද්‍යයක්. එතුමා ලියපු සින්දුවක් තියෙනවා අදරෑ ලුණු මිරිසෙන් ගත වෙනවා. හෙට අපි ලොකු ගෙදරක සැප විඳිනවා අදරෑ ලුණු මිරිසෙන් ගත වෙනවා. අන්න බලන්න. අදරෑ ලුණු මිරිසෙන් ජීවත් වෙන්නේ. හැබැයි සිහිනමවල තියෙන්නේ හෙට ලොකු විශාල මාලිගාවක ජීවත් වෙන්න පුළුවන් බලට කියලා. ඒ නිසා මොකද වෙන්නේ? අර කාසිමල්ල සතෙක්ගේ පිට යනවා. හම්බ කරපු තුට්ටු දෙක රේස් දාලා විනාශ වෙනවා. ඇයි ඒ? අද දුක් විඳිනවා හෙට සැප ලබනවා කියන සංකල්පෙ මත. මේක තමයි මිනිසුන් රවට්ටන තියෙන ලේසිම ක්‍රමය. මේ ක්‍රමය දේශපාලඥයෝ වෙලෙන්දෝ මාධ්‍යකාරයෝ ඔක්කොම පාවිච්චි කරනවා. ඔබ අනාථෙන් අනාථ භාවයට පත් වෙනවා. හැම තිස්සෙම බලන්න ඔබට අනාගතේ මවල පෙන්වන්න නැති කියලා ලස්සන අනාගතයක් මෙන්න මෙහෙමයි. ඔබේ සිහින අනාගතේ මෙන්න මෙහෙමයි ලස්සනයි. මේ රට මෙන්න මෙහෙම වෙනවා අරහෙම වෙනවා බුදුම දිව්‍ය ලෝකයක් වෙනවා අනාගතේ මෙන්න යකෝ ආශ්චර්යමත් ජීවිතයක් මෙන්න කියලා අන්න පෙන්නනවා. දේශපාලඥයොත් පෙන්නනවා, වෙලෙන්දොත් පෙන්නනවා, මාධ්‍යකාරයෝ පෙන්න එක එක අවස්ථාවාදීන් පෙන්නනවා. දැන් මොකද වෙන්නේ? වර්තමානයේ අනන්ත දුකක් විඳගෙන අනාගතේ සිහිනයක් ඇතුළේ ජීවත් වෙනවා. ලේසියෙන්ම පුළුවන් මේ තරුණ ළමයින් ගුණාට අන්දන්නේ කියන්නේ. හැමතිස්සෙම බලන්න තරුණ ළමයින්ට යමක් විකුණනකොට කියන්නේ ඔබේ සිහින අනාගතය සැබෑ කරගන්න, ඔබේ අනාගත සිහින ඉටු කරගන්න යන ආදි වශයෙන් නේද?
ඒක සිහිනයක්ම තමයි හැමදේම. එහෙනම් මේ මුලාව තුල අපි ජීවත් වෙන්නේ. එහෙනම් අන්න අර තරුණේ අර සේවකයාටත් කියලා තියෙන ඔන්න ඔය වගේම කතාවක්. මොකද්ද? අනාගතේ ඔබට මේ ආයතන ඔක්කොම ටික අයිති වෙනවනේ. ඒ නිසා දැන් මහන්සියට වැඩ කරපන් පුතේ. සියලු ලාභයන් ඔබේ. දැන් ඉතින් එහෙම හිතාගෙන අනාගතය ගැන තමයි සීන දකින්නේ. අනාගතය ගැන සීන දකින්නකොට අර වෙහෙස නෑ. දැන් පයින් ඇවිදින්නේ. හැබැයි අනාගතේ කල්පනා කරන ලොකු ජීප් එකක තමයි අනාගතේ යන්නේ. රේන්ජ් රෝවර් එක. නැත්නම් මොහොකාරේ ඔයිටත් වඩා ලොකු එකක තමයි ඉස්සරහට යන්නේ. දැන් ඉතින් සෙරප්පු කවල් දෙකක් දාගෙන මහා පාර ටිකක් පයින් ඇවිදිනවා. අනාගතේ වාහනයක යනවා. ඒ නිසා දැන් මේ වෙහෙසෙන එක අපත යන්නේ නෑ. යනාදි වශයෙන් අර ආයතන 12 වෙනුවෙන් මේ තරුණයා නැත්නම් ඒ සේවකයා අනන්ත දුකක් විඳගෙන වහලෙක් වශයෙන් වැඩ කරනවා. එහෙම ඉන්නකොට හිංසක මේ තරුණයාගේ මේ නැත්නම් මේ සේවකයාගේ දුක දැකලා සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙලා ඔහුට පෙන්ලා දෙනවා මිනිස්සයෝ ඔබ මහා මුලාවකට වැටලා ඉන්නේ. ඔය ආයතන 12න් එකක්වත් උඹට අයිති නෑ. ඔය කම්පැනි 12 මේ බොස්ගේ ඔය උපේන එක රුපියලක්වත් උඹට ලැබෙන්නේ නැහැ. ඔක්කොම උගේ account එකටයි යන්නේ. උඹට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ පුතේ. උඹ හිස් අතිම මැරලා යනවා 12ටම කඹරලා. කවදා හරි දවසක. උඹට ඉතුරු වෙන්නේ එකම දෙයයි වෙහෙස විතරයි. වෙහෙසයි දුකයි පීඩාවයි අසහනයයි අවිවේකයයි විතරයි උඹට ලැබෙන්නේ. අනිත් ඔක්කොම ටික ලාභය, කීර්තිය, ප්‍රශංසාව, වටිනාකම් ඔක්කොම ටික ඌටයි යන්නේ. කියලා සාකාරණා සහිතව පැහැදිලි කරලා දෙනවා. එදාට මේ සේවකයාට ඥානයක් උපදිනවා. අර පෙන්වන්නේ සත්පුරුෂයෙක් නම් සත්‍ය වශයෙන් මේ වචනීය විශ්වාස කළ හැකි ආකාරයෙන් සකාරණාව කියන්නේ කාරණා සහිතව පෙන්වනවා නම් මොකද වෙන්නේ? එදාට මේ සේවකයා තේරුම් ගන්නවා මෙච්චර කාලයක් තමයි මුලාවටපත් වෙලා හිටියේ කියලා. මෙච්චර කාලයක් මුලාවටපත් වෙලා මම මේ ආයතන 12කට කැඹරුවා මගේ කියලා හිතාගෙන අන්තිමට මට ලැබෙන දෙයක් නෑ බැලුවාම දැනට ලැබිච්ච දෙයක් නෑ බැලුවාම අනාගතේ ලැබෙන දෙයක්වත් නෑ බැලුවාම දැනටත් උරුම වෙලා තියෙන්නේ මහ වෙහෙසක් විතරයි. දුකක් විතරයි. පීඩාවක් විතරයි. පෙළීමක් විතරයි. අසහනයක් විතරයි. අවිවේකයක් විතරයි. මහා ප්‍රශ්න ගොඩක් විතරයි. අර බොස්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ආයතන 12න් ප්‍රශ්න ටික අර මිනිස්සයා අර සේවකයාට. දැන් මේ විදිහට තේරුම් ගත්තාම මොහොත මොකක්ද ඇති වෙන්නේ? මොහොත තුළ ඥානෙ උපදිනවා දැන්. ඒ කිව්වේ ඇත්ත දැනගත්ත දැන්. දැන් මොකද වෙන්නේ? දැන් ඒ ආයතනෙන් පලා යන්න බැරි තාක් යම් කාලයක් හරි තව ජීවත් වෙන්න වෙනවා නම් ඒ අවකාශය තුලම දැන් මේ සේවකයා මේ ආයතන 12 ගැන තියෙන කැමැත්ත හිතින් අත්හරිමින් තමයි වැඩ කරන්නේ. දැන් කැමති නෑ මේ ආයතන 12 වෙනුවෙන් වෙහෙසෙන්න. දැන් මොකද කරන්නේ? දැන් අනවශ්‍ය ප්‍රශ්න වලට කරගහන්නේ. ඇයි? තමන්ගේ නෙමෙයි නම් මොකටද අනවශ්‍ය ප්‍රශ්න වලට කරගහන්නේ? කලින් මරාගත්තා. මොකක් හරි ආයතනයකට කවුරු හරි ඇවිල්ලා එදිරිවාදිකමක් කරොත් මගේ ආයතනය කියලා හිතන් හිටියේ මිනී මරාගත්තා. ගහගත්තා, කපාගත්තා, කොටාගත්තා. දැන් දන්නව මට අයිති නෑ. බොස්ටනේ අයිති. බෝන් එකක් කරගනි. මගේ ආයතනෙ වේවුවා. දැන් ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ නෑ. දැන් උදේ දවල් රෑ නැතුව ආයතන 12ට දුව වැඩ කරන්නේ නෑ දැන්. දැන් පුළුවන් තරම් විවේකී ලැබිලා තියෙන. දැන් හොඳට විවේකී ලැබිලා තියෙන. දැන් මොකද වෙන්නේ? දැන් ප්‍රශ්න එන්න අඩු වෙනවා. ඇයි ඒ? ආයතන 12 ගැන තියෙන චන්දරාගේ දැන් දුරු වෙලා ගිහිල්ලා. දැන් දන්නව ඇත්ත. දැන් Tamanට ආයතන අයිතිත් නැහැ, ලාභයකුත් නැහැ. එහෙනම් මොකටද මේ බොරුවට වෙහෙසෙන්නේ? තාමත් මෙතනින් ගැලවිලා යන්න බැරි වුණා 100%ක්. ඒ නිසා තාම බොස්ගේ ග්‍රහණේ ඉන්නේ. ඒ නිසා තාම බොස්ට පොඩ්ඩක් හරි නතු වෙන්න වෙනවා. ඒ නිසා තාම පොඩ්ඩක් වැඩ ටිකක් කරනවා. හැබැයි වෙන්නද වගේ බැඳගෙන වැඩ කරන්නේ නැහැ දැන්. පැල් බැඳගෙන වැඩ කරන්නේ නැහැ. දැන් බොස්ට පේන යමක්. ඔන්න තේරුම් ගන්න ඕන ගැඹුරු තැනක් මේ ධර්මයේ. දැන් බොස්ට පේන යමක් මොකද්ද? දැන් වෙනද වගේ නෙවෙයි සේවකයා. දැන් මේ ආයතන කෙරෙහි චන්දරාගයක් නැහැ. කැමැත්තක් නැහැ, උමනාවක් නැහැ දැන්. දැන් වෙනද වගේ උනන්දුවකින්, වීරියකින් මේ ආයතන සම්බන්ධයෙන් වැඩ කරන්නේ නැහැ දැන්. මොකක් හරි වෙලා තියෙනවා, කවුරු හරි මොහොත ඇත්ත පෙන්නලා දීලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? කලින් හරීම හොඳ හාම්පුතෙක් හිටියේ. හරීම හොඳයි. සේවකයාට කලින් හිතුණා අනේ මේ තරම් හොඳ බොස් කෙනෙක් නම් මේ මිහිතලේ කාටවත් ලැබිලා නැතුව ඇති කියලා. ඇයි ඒ තරම් හරීම කාරුණිකයි. පුතේ ඔය ආයතන 12 උඹේ මේ ලැබෙන හැම ලාභයක්ම උඹේ රත්තරන් පුතේ හොඳට නඩත්තු කරගනින් පුතේ. බොහොම කාරුණික ලස්සන වචන, සුන්දර
වචන මිහිරි හඬකින් ඇහුණා. එතකොට හිතුණා මොනතරම් වාසනාවක්ද මට මේ ලැබිලා තියෙන්නේ. මේ ඔක්කොම මගේනේ. මේ ඔක්කොම මා වෙනුවෙන් තියෙන්නේ කියලා. දැන් ඇත්ත දැනගත්තානේ. දැන් ඇත්ත දැනගත්තට පස්සේ දැන් ආයතන ගැන තියෙන කැමැත්ත චන්දරාගේ දුර වෙලා යනවා දැන් ටික ටික. දැන් ඒ නිසා ආයතන 12 වෙනුවෙන් දැන් වෙහෙසෙන්නේ නැතුව අර අත්‍යවශ්‍ය මට්ටමින් දැන් අර තාමත් බොස්ගේ ග්‍රහණ ඉන්න නිසා කරන්න දෙයක් නැති නිසා තාම බොස්ගේ ගෙදර ඉන්න නිසා පොඩ්ඩක් බැල මෙහෙරකම් කරන්න වෙලා තියෙනවා. දැන් බොස්ට මේක පේනවා. දැන් මොකද වෙන්නේ බලන්න. හොඳට තෝරගන්න කැමුරේ. දැන් මොකද වෙන්නේ? දැන් තමයි බොස්ගේ නියම ස්වභාවය දකින්න හම්බෙන්නේ. මෙච්චර කාලයක් ලස්සන වෙස්මුණක් දාගෙන රත්තරන් පුතේ යන ආමන්ත්‍රණයෙන් ආමන්ත්‍රණය කරපු ආයතන 12ම උඹේ ලැබෙන සියලු ලාභයන් උඹේ කියලා රවට්ටපු බොස්ගේ යථා ස්වභාවය දැන් පේන්න ගන්නවා. දැන් බොස් එන්න යක්ෂාරූඪ වෙන්න ගන්නවා. දැන් බොස් එන්න මාරාවේශ වෙන්න ගන්නවා. ඇයි? දැන් බොස්ට එන්න ලාභය අඩු වීගෙන යනවා. ආයතන එක එක දැන් වැහෙන්න පටන් අරන්. දැන් ආයතන ටික ටික වැහෙනවා. දැන් ආයතන ලැබෙන ලාභය එන්න අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? බොස්ගේ පැවැත්ම එන්න නැති වෙලා යනවා. ඒ නිසා බොස් දැන් කිපෙනවා. දැන් වෙනදා වගේ රත්තරන් ව්‍යවහාර නැහැ වචන. දැන් කුණුහරුපින්නුත් බයින්නවා දැන්. දැන් ඇතුළේ ඉඳගෙන දැන් බයිනවා. දැන් හැම තිස්සෙම බනිනවා, අරගල කරනවා, අඩි පොළේ ගහනවා. දැන් බිය වද්දනවා. දැන් විවිධාකාර අපවාද කරනවා. දැන් කරන්නේ කලින් කරේ දිරි ගන්නපොක. දැන් කරන්නේ අදහරියටපත් කරන එක හැම තිස්සෙම. ඔන්න දැන් තමයි බොස්ගේ යථා ස්වභාවය පේන්න ගන්න. එනම් පින්වතුනි එවන් උපසංහාතය අනුව තේරුම් ගන්න ඕන ඔබ වටිනා දහම් කාරණාවක් ඇසුරින් තේරුම් ගන්න ඕන. ඒ තමයි මේ තුච්ච නින්දිත සිතට වහලෙක් වෙලා අතවැසියෙක් වෙලා මේ ආයතන 12 එකම සේවකයා වෙලා ගැත්ත වෙලා මේ 12ට සේවය කරමින් ඉන්නකම් මේ 12ට මේ මාර්යා නැමැති බොස්ගේ වචනෙට එකපයින්ම එකඟ වෙලා කියන පදයට නටමින් වැඩ කරනකම් ඔබට මේ සිත නැමැති මාර්යාගේ තරම දකින්න හම්බ වෙන්නේ නැහැ. සිත නැමැති මාර්යාගේ තරම දකින්න හම්බෙන්නේ කවදා හරි දවසක මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ආයතන කෙරෙහි තියෙන චන්දරාගෙන් නිදහස් වෙද්දී ටික ටික මේ චන්දරාගය දුරු වීගෙන යද්දී කර්ම භවයේ නිරෝධ වීගෙන යනකොට සිත නැමැති මාර්යාගේ තරම දැනගන්න පුළුවන් ඔබට. ඊට පස්සේ දිගින් දිගට මොකද කරන්නේ? අර කලින් වගේ ප්‍රියාමන්ත්‍රණ නෙවෙයි බුද්ධ වන්දනාවට ගියත් කුණු හර්පෙන් බයින්න පුළුවන්. එහෙම අය අපට මුණ ගැහුණා බොහෝ දෙනෙක්. ඒ කියන්නේ මේ වැඩේවත් ඊදාට කරගන්න දෙන්නේ නැහැ. කලින් නම් එහෙම නැහැ. බණහන්ඩාවත් දැන් කලඹනවා. එක්තරා අපේ තරුණ ශ්‍රාවිකාවක් අහපු ප්‍රශ්නයක්. ඇයට මුලදී බණ අහද්දි කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ කිව්වා. ඒ කියන්නේ ඇය මම හිතන්නේ විශ්වවිද්‍යාල සිසුවියක්. ඇය මුලදී බණ අහගෙන එනකොට මුල් කාලේදී ඇයට එච්චර ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියන්නේ බොහොම වුමනාවෙන් උනන්දුවෙන් බණ අහන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඒ වෙනකොට මම ධර්මය ගැන අකුරක්වත් දැනන් හිටියේ නැහැ කිව්වා. ඒ කියන්නේ කිසිම ආකාරයකින් ධර්මයක් ඉගෙනගෙන අවබෝධ කරගෙන තිබුණේ නැහැ. බණක්වත් හරියට අහලා තිබුණේ නැහැ. කල්යාණ මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් බණ අහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික ටික බණ අහගෙන ඉස්සරහට එනකොට යට මට මේ ධර්මයේ වැටහෙන්න ගත්තා. මට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද කියලා හොඳින් අවබෝධ වෙන්න ගත්තා, ප්‍රත්‍යක්ෂ වෙන්න ගත්තා. ඊට පස්සේ හාමුදුරනේ එහෙම වීගෙන එනකොට මහා පුදුම දෙයක් වුණානේ මොකද්ද? මට හැමතිස්සෙම බණ අහන්න එපා කියලා කියනවනේ හිත. වෙනද බොහොම උමනාවෙන් විශ්වවිද්‍යාලේ ඉඳලා ඇවිල්ලි ඉවර වෙලා ඒ අධ්‍යාපන කටයුතු අරම ඇත්තකින් තියලා ඉවර වෙලා බණ අහපු මට දැන් බණ අහන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. බණ අහන්න කියලා හිතනකොට ඊට වැඩිය හොඳයි නිදාගත්තා නම් කියලා හිතෙනවා. ඊට එහෙම නැත්නම් බණ අහන්න ගියාම සමහර විට ඒ බණ කියන හාමුදුරු ගැනත් එක එක වැරදි අදහස් ඇති වෙනවා කිව්වා. බානිනවා කිව්වා හිත. දැන් මේ දරුවට මේක තෝරගන්න බෑ මොකද්ද කියලා මේ වෙන්නේ. ඊට පස්සේ යාළුවට කිව්වට යාළුවටත් මේක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මොකද උනේ? මෙයාට හිතුණා දැන් මොකක්ද දන්නේ මේ වෙන්නේ මට බණ අහලා මොන හරි මේ පිස්සුවක්වත් හැදෙනවද දන්නේ නැහැ. කට්ටිය එක එක ඔලොමොට්ටලිය ලෝකේ කියලා තියෙනවනේ. බණ හුවම් පිස්සු හැදෙනවා කියලා. ඕක තමයි හැදෙන පිස්සුව. ඒක තේරුම් ගන්න බැරුණොත් පිස්සුවක් වෙනවා තමයි ඒක. ඉතින් මේ විදිහට දැන් මේ දරුවට මෙහෙම එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් ඇයම කියන්න ගත්තා වෙනද හරි බණ පදයක් ඇහෙනවා කිව්වොත් හරිම ආසයි යාළුවා බණ අහන්න කිව්වත් බොහොම සතුටින් අහනවා. දැන් යාළුවා බණ අහන්න කිව්වම යාළුවා ගැනත් තරහක් ඇති වෙනවා කිව්වා. මොකද්ද මට මේ වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න බෑ මට නිකන් ඇත්තටම පිස්සු වගේ කියලා දැන්.
මේ මොකද්ද වෙන්නේ? දැන් ඔය මම පැහැදිලි කරේ ගැන තමයි. මොකද්ද වෙන්නේ? අර බොස්ට වැඩ කරනකම් බොස්ගේ තක්කඩි වංචනික වචනයට රැවටිලා මේ ආයතන 12ම මගේ කියලා හිතාගෙන වැඩ කරනකම් ඒ සේවකයාට ඒ බොස්ගේ නියම මුහුණ දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඇති වෙන ලාභය ලැබෙනවනේ. කවදා හරි දවසක ඒ සේවකයා මේ ආයතන 12 යථාර්ථය තේරුම් අරන් මේ කිසිවක් Tamanට අයිති නැති බව වටහාගෙන ඒ ලැබෙන සෑම ලාභයම ඒ මාර්යා නැමැති බොස්ටයි යන්නේ කියලා තේරුම් ගත දවසට අර ආයතන 12න් චන්දරාගෙන් නිදහස් වෙනකොට ඒ ආයතනෙන් ලැබෙන ලාභය අඩු වීගෙන යනකොට අන්න බොස් යක්ෂාවේශ වෙනවා මාරාවේශ වෙනවා අන්න බොස්ගේ රෞද්‍ර නියම ස්වභාවය පේන්න ගන්න. ඔන්න ඔය අනුසාරයෙන්ම තේරුම් ගන්න. මේ තුච්ච නින්දිත සිතේ අවිජ්ජාවට තෘෂ්ණාවට නතු වෙලා සත්වයක් වශයෙන් ඒ සිතට වහල් මෙහෙවර යෙදෙන තාක්කල් අර රූපේ හඹාගෙන යමන් මේ ශබ්දය හඹාගෙන යමන් මේ ගන්ධය මේ රසය මේ ස්පර්ශය මේ අදහස හඹාගෙන යමන් කියලා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හඹාගෙන යන තාක්කල් අර ආස්වාදය ලැබමු හොඳින් හරි නරකින් හරි ලැබමු වංචාවෙන් හරි ලැබමු කුසලයේ අකුසලයේ ඕ වැඩක් නැහැ මුකුත් යනාදි වශයෙන් කොයි විදිහෙන් හරි කමන්නේ ආස්වාදය ලබන්න ඕන කියලා ඒ සිත නැමැති මාර්යා කියද්දි ඒ වචනට කන් දීලා ඒ විදිහටම කටයුතු කරමින් වාසය කරද්දි හරි හොඳ සිතක් තමයි තිබුණේ. එදාට මුකුත් ප්‍රශ්නයක් නැහැ. මොකද අනුසෝතගාමිනී ගඟ පහළට යන්නේ ඉතින් මොකටද වළක්වන්නේ මොනවාක්වත්. වළක්වන්න දෙයක් නැහැ මුත්‍රි. කොහොමත් යන්නේ විනාශය කරා දුක්ඛ ස්කන්ධය කරා. ඒ නිසා එදාට හරි හොඳයි සිත. එදාට ඔබට මේ සිතේ යථාර්ථය පේන්නේ නැහැ. මොකද සිත වෙස්මුණක් දාගෙන ඉන්නේ. එහෙනම් සිතේ යථාර්ථය වටහා ගන්න පුළුවන් වෙනවා. ඒකට කොහොමද? ඒ වනහඬ ගත්තා. ඊට පස්සේ අය කියනවා මට කාමී ආස්වාදයේ දුකක් බව දැන් වැටහෙන්න ගන්න තියෙන්නේ. මට පේනවා යම්කිසි ආකාරයකින් කල්ලින්දලම එහෙම හිතමින් හිටියා. ඒත් ඒක මම හිතන දේ හරිද කියලා මට වැටහෙන්නේ නැහැ. හැබැයි බණ ඇහුවට පස්සේ මට වැටහෙන්න ගත්තා. යම් ආකාරයකින් මට ඒ ගෝචර වෙන සත්‍යයන් ඇත්ත කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ අසම සම අවබෝධයෙන් දේශනා කළා කියලා දැනගත්තාම මට මහා සතුටක් ඇති වුණා. අය අර පාරමිතා බලේ. සංසාරේ ඉඳලා මොකද දානංච සීලංච නෙක්කම්මා අද නෙවෙයිනේ කාමෙන් වෙන් වෙන්න උත්සාහ ගත්තේ. සාංශාරික ජීවිතය තුළදීම පාරමිතාවක් වශයෙන්. ඒ නිසා පාරමිතාවෙන් යුක්ත අදහස් බණ අහන්න ඉස්සෙල්ලා ශ්‍රාවකයෝ තුළ පිහිටනවා. එහෙනම් මොකක්ද ඒකට නැත්තේ? ඒ පාරමිතාවේ මතු කරලා දෙන්නව අදහස් සත්‍ය බව ඒත්තු ගන්න අවශ්‍ය කරන ඥාන ශක්තිය ප්‍රඥාවයි නැත්තේ. අන්නේ ශක්තිය අපගේ අසිරිමත් වූ මහා සාස්ෘත වහන්සේ අපට ලබා දෙන්නේ. උන්වහන්සේ අපට සත්‍ය පසක් කරනවා ප්‍රත්‍යක්ෂ කළ දෙන්න මහෝපකාර වෙන උන්වහන්සේගේ අසම සම අවබෝධින ශ්‍රී සද්ධර්මය. ඉතින් මේ තරුණියත් මේ විදිහට බණ අහගෙන යනකොට ක්‍රමානුකූලව ඇයට ඒ අවබෝධය ළඟා වෙනකොට මොකද උනේ? අර කර්ම රැස් වෙන දැන් කර්ම නිරෝධ වෙන්න ගන්න කර්ම රැස් වෙන ක්‍රියාවලිය ටිකට කාඩු වෙනකොට ඇයගේ සිත විරු වැටෙන්න ගත්තා. ඊට පස්සේ ඇයට බණ අහන්න බැරි වෙන්න දැන් නීවරණ මතු කරනවා. ඒ ඇය විවෘතවම කිව්වා වෙනද නැති විදිහේ කාම අදහස් ඇති වෙනවා කියලා හිතුවේ. ඒක සත්‍යයක්. ඒකට හේතුව තමයි කාමෙන් වෙන් වෙනකොට සිත මාරාවේශ වෙනකොට අර අතීතේ නාම ගෝත්‍රات ඇදලා අරගෙන අතීත නාම ගෝත්‍ර කෙරෙහි එහෙම නැත්නම් අතීතයේ මුණ ගැහිච්ච පුද්ගලිය සම්බන්ධ රුත්‍රාගය ඇති කරනවා. මොන විදිහින් අර වතුර අර ගඟේ ගහගෙන යන එක අර පිදුරු ගහේ තෙල්ලෙනවා වගේ හිත නැමැති මාර්යා මොන තැනක හරි එල්ලෙන්ඩයි හදන්නේ අත්භවේ. ඒ නිසා වියරු වැටලා ළඟලන්නේ. ඒ නිසා පින්වතුනි ඔය අත්දැකීම ඔබටත් එන්න පුළුවන්. ඇයට වගේම ඔබටත් අනිවාර්යෙන් එන්න පුළුවන්. බණ අහගෙන ඉන්න ආධුනික මට්ටමකදී හරි. එහෙනම් එදාට කලබල වෙන්න එපා. මේ දැන් පැහැදිලි කරපු උපමාව තේරුම් ගන්න. ඊට පස්සේ මොකද වෙන්න ඕන? අර ශ්‍රේවකයා නොසැලී මොකද කරන්නේ? දිගින් දිගටම ආයතන සියල්ල කෙරෙහි දින චන්දරාගය දුරු කරමින් හැම ආයතනයක්ම වහගෙන යනවා දැන්. බුත්තද්වාරං. දැන් ඔක්කොම ආයතන වල දොරවල් වහනවා. දැන් මොකද වෙන්නේ? දැන් මාර්යා නැමැති බොස්ට ලැබෙන ලාභයේ දවසින් දවස අඩු වෙලා යනවා. දැන් මාර්යා නැමැති බොස්ගේ පැවැත්ම දවසින් දවස අහෝසි වෙනවා. පැවැත්ම දවසින් දවස අවසන් වෙනවා. ඔහොම ගිහිල්ලා ආයතන 12ම වහලා ආයතන 12ම ලැබෙන ලාභය නැත්තරම නැති කරපු දවසට මාරේ නැමැති බොස් පරාජයටපත් වෙනවා. ඔහු මරණයටපත් වෙනවා. ඔහුට නැවත ඒ ආයතන පවත්වාගෙන යමි හැකියාව නැතුව යනවා. ඒ නිසා එදාට සේවකයා සදාහරම නිදහස් වෙන මරුකුලේ. එදාට ඒ සේවකයා ඒ සියලු ආයතනයන්ගෙන් නිදහස් වෙච්ච ඒ කිසිවක අයිතියක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් බවට පත් වෙච්ච දවසට ඔහු ඒ මහා දුක්ඛ ස්කන්ධයෙන් සදාහරම නිදහස් විමුක්තියටපත් වෙනවා. එහෙනම්
ඒ උපමාවෙන් ඔබ තේරුම් ගන්න ඕන. එහෙනම් ඔන්න ඔය මාර්යා නැමැති බොස්ට ලැබෙන ලාභය දැන් අඩු වීගෙන යනකොට ආයතනයන්ගෙන් මොකද වෙන්නේ? දැන් හිත නැමැති මාර්යා කිපෙන්න පටන් ගන්නවා. ඒ නිසා බණහක දැන් බණහන් ඉස්සෙල්ලා අපි හිටපු මානසිකත්වයේ තුල හොඳට හැකන නාසය දිව හරිමස පින උනානේ. හොඳට පිනෙව්වා. හොඳට ඒවා පරිහරණය වුණා. දැන් බණහන්න ගත්තාට පස්සේ මොකෝ උනේ? දැන් මේවා අවබෝධයෙන් දැන් පාලනය වෙන්න පටන් අරන් සංවර වෙන්න පටන් අරන් දැන් අන්න ආයතන වලින් ලැබෙන ලාභය අඩු වෙලා දැන් ඕනම ආයතනයක ලැබෙන ලාභය අඩු වුණොත් ඔබට බලා ගන්න පුළුවන් ඒ ආයතනයේ ප්‍රධානියගේ තරම කෙබඳු පුද්ගලයෙක්ද කියලා එදාට පිස්සු බල්ලෙක් වගේ වෙයි. එදාට ඇවිල්ලා කියයි මට වැඩක් නැහැ මේවා මට මේ ගෑනු නිරෝධින් කියලා හරි ලාභය ඕන. නිසා ගෑනු නිරෝධින් හරි පෙන්නපල්ලා කියලා එදාට කියයි. එහෙම කියනවා. අය ගැන සැකයක් තියාගන්න එපා. මොකද ඇතුළේ ඉන්නේ මාරයෙක්නේ. ඒ මාරයා අවදි නොවි ඉන්නේ ඇයි? මාරයාට උමනා විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන නිසා. ඒ මාරයා එළියට එන්නේ කොයි වෙලාවද? ඌට ඕන විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැති දවසට. එහෙනම් බෙන්වතුනි මේ මනහගෙන ඔබ ඉදිරියට යනකොට ඔබ මෙන්න මේ වෙසරෙන්ට මුහුණ දෙන්න පුළුවන්. එතකොට සුද්ධ සිංහලෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. බණහන භික්ෂුවටත් බයින්න පුළුවන් ඔබේ සිත. ඔබම කල්පනා කර කී දෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවද මේ භික්ෂුවට? ඔබ වහන්සේට මගේ හිත බයිනවා කියලා. ඉතින් ඒක පුදුමයක් නෑ. ඇයි ඒ? මෙන්න මේ කාලකන්‍ය නිසා තමයි මගේ ආයතන ටික ඔක්කොම විනාශ වෙලා ගියේ. මේ ආයතන වැහෙන්න ගත්තේ. මගේ ලාභේ නැති වෙලා ගියේ කියලා. අන්න දැන් අර ඇත්ත පෙන්ලා දුන්නොත් මේ ලෝකේ අසරණියට ඒ අසරණිය ඇත්ත තේරුම් අරන් අර විදිහට අර ආයතනයන්ගෙන් නිදහස් වෙනකොට එදාට ප්‍රධානියා කාටද දොස් පවරන්නේ? අර තමන්ගේ සේවකයාට ඇත්ත පැහැදිලි කරලා දීපු කෙනාට. ඒක පින්වතුනි බලන්න ඒක කොච්චර ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන්ද කියලා. ලෝකේ පහළ වෙන හිටි ගමන් දාර්ශනිකයෝ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් ලෝකේ එක එක ජාතිය දාර්ශනිකයෝ හිටියා ග්‍රීසියා රෙමි. දැන් මෙන්න මේ අය ඒ විතරනේ ඉන්දියානු සමාජය හැමතැනම. මේ අය ඒ පවතින ක්‍රමයට එරෙහිව මනුෂ්‍යයන්ව ඥානනය කරනවා. එතකොට මොකද වෙන්නේ? ඥානනය කරාම අර ඒ රට පාලනය කරන පාලකයාට මේක මහා ප්‍රශ්නයක් වෙනවා. මොකද පාලකයා හැමතිස්සෙම රටේ ඉන්න රටවැසියව ගුණාට අඳගෙන රටවැසියව මෝඩයෙක් බවට පත් කරලා රටවැසියව අඥානයෙක් කරලා තමයි තියාගෙන ඉන්නේ. එහෙම හිටියොත් තමයි රජාට රජ සැපින් ඉන්න පුළුවන් වෙන්නේ. රටේ මිනිස්සු රජාට වඩා චින්තනයෙන් දියුණු මිනිසු කොට්ටාසයක් බවට පත් වෙච්ච දවසට රජ අහෝසි වෙනවා. නිසා රජුරු හැමතිස්සෙම කැමති රටේ මිනිස්සු මෝඩ වෙන තරමට. එතකොට මොකද වෙන්නේ? මෝඩ වෙලා දුක් විඳිනවා. රජා රජ සැප විඳිනවා. එදාට මොකද වෙන්නේ? ලෝකේ ඒ මිනිසයාගේ මොකක් හරි පිනකට ඒ රටේ සමාජේ පහළ වෙන දාර්ශනිකයෝ. ඥාණයෙන් බුද්ධියෙන් උසස් මිනිස්සු. එදාට මොකද වෙන්නේ? ඒ අය ඇත්ත පෙන්ලා දෙනවා. උඹලා දුක් විඳින්නේ මෙන්න මේ හේතුව නිසා. යන ආදි වශයෙන්. එතකොට මොකද කරන්නේ? එදාට වෙන දේ තමයි රජ්ජුරෝ කිපිලා අර දාර්ශනිකයෝ මරා දමනවා. ඒක මුළු මානව ඉතිහාසය පුරාම දකින්න ලැබෙන එකක්. රෝමේ ග්‍රීසිය හැමතැනම ඔය මැරි සොක්‍රටිස් පව අන්තිමට මැරිනේ වස බීලා. වස බීලා නේ වස පොව්වලා. උපක්‍රමයකින් හරි මරනවා. මොන විදියකින් හරි මරනවා. වස අතට දීලා හරි වස පාත්‍රයට දාලා හරි මරනවා. මොන විදියෙන් හරි මරනවා. වෙඩි තියලා හරි මරනවා. මොන විදියකට හරි මරනවා. ඇයි ඒ? එයා හිටියොත් මේ ලෝකේ මිනිසු ඥානණය වෙනවා. මිනිසු ඥානණය වුණොත් තමන්ට මහා වාසියක් වෙන්නේ. තමන්ගේ පැවැත්ම නිරුද්ධ වෙනවා. එහෙනම් බලන්න ඔබ නුවණින් කල්පනා කරන්න. ওই වගේ අවස්ථා ඕන් තරම් තියෙනවා. අර ග්‍රීසි හිටපු මහා ඥානවන්ත මේ ඊසොප්ටත් උනේ ඒකයි. ඒ විතරක් නෙවෙයි ඇත්තම ගත්තොත් ඔය ලෞකික ඥාණයෙන් හරි මිනිස්සුන්ව පොහොසත් කරපු ජේසුස් වහන්සේට උනෙත් ඒකමයි. රෝමේ එතුමාට උනෙත් උන්වහන්සේට උනෙත් ඒකමයි. ඒ එනකොට මොකද බුදුදහම මේ රටවල තිබුණේ නැහැ. ඉතින් එතකොට ඒ මට්ටමේ මනුෂ්‍යයන්ව ඥානනය කරමින් මනුෂ්‍යයන්ට ඇත්ත පෙන්ලා දෙනකොට ඒ රෝම පාලකයන්ට ඒ වෙනකොට දිවිච්ච අර පල්ලිය කිව්ව ඒ අන්තවාදී කොට්ටාසයන්ට මේක මහ පහරක් වුණා. ඒ නිසා ඒ මහා දාර්ශනිකව මරලා දැම්ම නසා දැම්ම. ඒ නිසා පින්වතුනි බලන්න ওই සිතේ ස්වභාවය වෙ තියෙන්නේ. දැන් මේ ලෝකයේ තුලින් ඔබට පේන්නේ මේ සිතේ ස්වභාවය තුච්ච නින්දි සිතේ ස්වභාවය මේ. ඒ තුච්ච නින්දිත සිතටම වහල් වෙච්ච මිනිහෙක් ඉන්නවනම් මේ ලෝකේ ඒ මිනිහා මහ තුච්ච මිනිහෙක් කියලා අපිට පේනවා ඉදාට. දැන් මේ ලෝකේ තුච්ච මිනිස්සු ඉන්නවනේ.
හිතන දේ කරන මිනිසුන්ට අපි කියන තුච්ච පහත් නින්දිත අදම මුග්ධ මිනිස්සු. දැන් හිතුනොත් අම්මගේ බෙල්ල හරි කපනවා. හිතුනොත් ඕන අපරාධයක් කරනවා. අතදරුවෙක් හරි නසනවා. ඕන දෙයක් කරනවා. හිතුනොත් හිතන දේම කරනවා. මෙන්න මේ වගේ මිනිස්සු කෙනෙකුට මොකද හිතෙන්නේ? ශික්ෂණය කියන එක බිඳුවයි. ඒ කියන්නේ සිත දමනය කර ගැනීමක් නෑ ඒකටයි. බුද්ධ වචනය බිඳුවක්වත් ඇහිලා නෑ මාත්‍රයක්වත්. ඒ නිසා ඒ අසත්පුරුෂයා දන්නේ නෑ මේ මහා ව්‍යසනයක් මේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මේ මාර්ගයක් ඇතුලේ ඉන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ ව්‍යසනයක් කරා විනාශයක් කරා තමයි රැගෙන යන මම පරම සතුරෙක් මේ ඇතුලේ ඉන්නේ කියලා ඒ මනුස්සයා දන්නේ එකක දිසෝ දිසං ඈන්තං කෛරා වේරිවාපන වේරිනම් මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ කියලා. ඒ කියන්නේ වෛරක්කාරයෙක් තමන්ගේ වෛරක්කාරයට හතුරට කරන හානියටත් වඩා විශාල හානියක් අවබෝධයටපත් නොවිච්ච මිච්ඡාපන හිතං චිත්තං මේ කාමයේ සැපයි කියලා කාමී ආස්වාදයේ සැපයි කියන මේ මිත්‍යාව වැහැගත් සිට ඒ සත්‍යයට සිද්ධ කරනවා. එහෙනම් වැඩියම හානි කරන අසත්පුරුෂ පරම සතුරයින අප තුලමයි සිත. එහෙනම් පින්වතුනි මේ ලෝකේ ඔබට බැලුවහම මේ ලෝකේ ක්‍රියාකාරීත්වය දිහා ඔබට පේනවා නම් පහත් නින්දිත තුච්ච මිනිස්සු. ඒකේ තේරුම ඒ පුද්ගලයා අමා ධර්මීය කියන මේ උතුම් වූ ධර්මයේ මාත්‍රයක්වත් ඔහුගේ චිත්තේ ස්පර්ශ වෙලා නැහැ කියන එක. මේ රටෙත් ඉන්න පුළුවන් විද රටවලත් ඉන්න පුළුවන්. එහෙනම් ඔන්නේ අනුසාරයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් කවදාවත් ඔහුගේ ඥානය අවදි වෙලා නැහැ කියලා අංශු මාත්‍රයක්. යම් දවසක අංශු මාත්‍රයක් හරි අවබෝධ වුණොත් ධර්මයේ අන්න එදාට සත්පුරුෂයෙක් වෙන්න පටන් ගන්නවා. දැන් අර අඟුලිමාල මිනිමරමර හිටියේ. බුදු පියාණන් වහන්සේගේ ධර්මය එක වචනයයි දෙකයි මම නැවතුණා තොපත් නැවතියන් කියලා කියනකොටම ඒ අර්ථය උන්වහන්සේ පසක් කරගන්නකොටම ආයුධ බීම සදහටම සියලු දුක්ඛ ස්කන්ධය පසකින් තියලා උන්වහන්සේ අරිහත් භාවයට පත් වුණා. ඒ නිසා ඔය ඕනම අසත්පුරුෂයෙක්ට සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරෙන්. ඒකට ඒ අයට අදහසක් ඇති වෙනවා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රත්වයට පිහිට වෙන්නත් ඕන. අසත්පුරුෂය දැකලා ඔක අසත්පුරුෂය කියලා බැහැර කරන්නෙම නැතුව දැන් මුළු සවැත් නුවරම අඟුලිමාලව ප්‍රතික්ෂේප කරද්දී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයිනේ ළඟට ගියේ. ඒ වගේ අපිත් ඒ වගේ ඒ අයට පිහිට වෙන්න ඕනේ. හැබැයි අසත්පුරුෂය ඇසුරට යන්න එපා. අසත්පුරුෂය ඇසුරු කරන මගේ මිත්‍රයෙක් හිතවතෙක් කියලා සලකන්න එපා. හැබැයි කරුණාවෙන් පිහිට වෙන්න අවස්ථාවක් ලැබුණොත් එදාට පසු බහින්නත් එපා. එයට උපකාර කරන්න. මොකද කල්යාණ මිත්‍රය උපකාර කළොත් තමයි කවදා හරි දවසක අසත්පුරුෂයා සත්පුරුෂයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ අපිට ලෝකේ දකින්න හම්බ වෙන්නේ ওই සිත. එතකොට බලන්න සාමාන්‍යයෙන් ඒ රෝම පාලකයා ජේසුස් වහන්සේ හරි එහෙම නැත්නම් ඒ වගේ දාර්ශනිකයෙක් මරා දමන්නේ ඇයි? තමන්ගේ පැවැත්මට බාධාවක් වෙනකොට ඥාන එතකොට මේ තුච්ච නින්ද සිතේ හැටි එක තමයි. එහෙනම් මේ සිතේ පැවැත්ම නැති කරන්නේ කුමකින්ද? ධර්ම ඥානෙ. ධර්මයෙන්. එහෙනම් මේ ධර්ම ඥානය ලබන්න යනකොට ඔබ බණ අහගෙන ඒ මාර්ගේ යනකොට මොකද වෙන්නේ? සිත නැමැති මාර්ගයට ලැබෙන වරප්‍රසාදයේ ලාභය අඩුයි කියනකොට සිත නැමැති මාර්යා අන්න වීර වැඩලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ බණ අහන්න තියෙන හැම අවස්ථාවකම අහුරන්න උත්සාහ ගන්න. මෙන්න මෙතනදී අහුවෙච්ච අය කී දෙනෙක් ඉන්නවද? මේ ලෞතුරුවන්ටම අවිල්ලා බණ අහපු බොහෝ දෙනෙක් ඉන්න පුළුවන් ඒ වගේ ස්වභාවයන්ට අහුවෙච්ච. අහුරුනෝමයි ආයි. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඔබ ප්‍රඥාවෙන් සිහි බුද්ධියෙන් වාසය කරන්නා වූ හිත පොඩ්ඩක් හරි පිරිසිදු කරගත්ත ශ්‍රාවකයෙක් නොවේ නම් අනිවාර්යෙන් ඔබ අහු වෙනවම මාර්ගයට. අහු වෙනවමයි. එයින් පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට ධර්මය අහගන්න බැරුව යනවා. ඊට පස්සේ මොකක් හරි හේතුවක් නිසා එක්ක හාමුදුරන්ගේ වැරද්දක් අදකු දෙයක් කියනවා. එහෙම නැත්නම් මොනවා හරි ධර්මයේ අඩුවක් පාඩුවක් කියනවා, සිදුරක් හොයනවා. ඊට පස්සේ ධර්මයෙන් ඈත් වෙනවා, නිවනින් ඈත් වෙනවා, අන්තිමට සංසාර දුකට ආයෙද වැටෙනවා. ඒ නිසා පින්වතුනි, ඒක තමයි කියන්නේ ඔබ විශ්වාස කරන්නේ ඔබේ සිත කියන දේ නම් ඔබ බොහෝ විශාල අනතුරක් ඉදිරියේ ඉන්න කෙනෙක්. ඔබ විශ්වාස කරන්න ඕන සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන වචනය. ඔබ විශ්වාස කරන්න ඕනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් කල්යාණ මිත්‍රයා මතු කරන වචනය මිසක් ඔබේ සිත ඇතුලෙන් එන වචනේ නෙවෙයි. ඔබේ සිත ඇවිල්ලා මායя. ඔය මායя උත්සාහ ගන්න ඔබට හොඳක් කරන්න නෙවෙයි. ඔබට වරදක් කරන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මෙහෙම ධර්ම දේශනාවක් සිද්ධ වෙන වෙලාවේ කෙනෙක් ඉස්සරහින් ඉඳගෙන බණ අහගෙන ඉන්නකොට ඇතුළාන්තේ ඉන්න මායя කියනවා දැන් බණ ඇහුවා ඇති යමල්ලා ගිහිලා නිදාගමු කියලා. එතකොට භික්ෂුව කියනවා නෑ යන්න එපා. නිදිකට හැරලා වතුර ටිකක් හරි බීලා ඔලුවට ටොක්ක්ක් හරි අනගෙන මේ බණ ටික අහපල්ලා කියලා. දැන් බලන්න එතකොට මේ පුරුෂයා කවුරු හරි පුද්ගලයා මේ වෙලාවේ කාටද කන් දෙන්නේ? මේ වෙලාවේ කල්යාණ මිත්‍රයාටද කන් දුන්නේ? එහෙම නැත්නම් තමන්ගේම සිතටද කන් දුන්නේ?
ඔහු ඒ කන් දීපු කෙනානුව ඔහුට සැප උදානවද දුක උදානවද කියලා තීරණය වෙන්නේ. ඔහු වේලාවේ මාරයට කන් දුන්නොත් මාරයා කියන්නේ යමල්ලා නිදාගමු කියලා මුළු සසර පුරාම නිදාගත්ත එක නේද කරේ. වසර කෝටි ගණන් තිස්සේ නිදාගෙන ඉන්නේ මරණින්දක. දැනුත් අවදියෙන් ඉන්න බැරි නම් දැන් අවදි වෙන්න බැරි නම් ආය අවදි වෙන්න පුළුවන් කාලයක් ළඟපාතක නම් මුණ ගැහි කියලා හිතන්න එපා. එතකොට ඒ නිසා මේ මරණින්දෙන් අවදි කරන්න බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍ර උත්සාහ ගන්නවා. නමුත් හිතනමදි මාරයා මොකද කරන්නේ? ඒ මරණින්දම පවත්වාගෙන යන්න වැරදා ඔබ කාටද කන් දෙන්න ඕන කියලා මෙතනදී. ඔබ කාටද කන් දෙන්න ඕන? ඔබ ඔබේ සිතේ ඇතුලෙන් ඉන්නා වූ සිත අභ්‍යන්තරයෙන් ඉන්නා වූ මායя මතු කරන්නා වූ අදහසකට විතර්කයට නම් ඔබ කන් දෙන්නේ. ඔබ දුකයි ඒ වැළඳගත්තේ. ඒක තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. මේ ඔය අවස්ථාවට මුහුණ දීපුවා මම මේ විශේෂයෙන් දැනගන්න අනෝහාරිකයි ධර්මයි. අනෝහාරිකයි. න්‍යාය විතරක් දැනගෙන මේ සංසාරයෙන් ගැලවෙන්න බෑ. ධර්මයේ අනුගමනය කරනකොට විවහාරික වශයෙන් අපි මේ ධර්මයේ ගැටලු හඳුන ගන්නවා. ධර්මයේ නෙවෙයි අපේ මේ භාවිතයේ තියෙන ගැටලු හඳුන ගන්නවා. එතකොට අපට පුළුවන්කම ලැබෙනවා ඒකට විසඳුමක් මේ ධර්මයෙන් හොයා ගන්න. එහෙනම් ඔය අමතර දෙයක් කිව්ව විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වතුන්ට. එහෙනම් පින්වතුනි මෙන්න මේ 12 ආයතන ගැන මෙන්න මේ ආකාරයෙන් අපි දැන් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. එහෙනම් ඔන්න ඔය 12 ආකාර ආයතන පිළිබඳ චන්දරාගය දුරු කිරීම නිවන් මගයි. චන්දරාගය දුරු කිරීමෙන් පත් වෙන නිවනට. එහෙනම් දැන් ඔබට ඒ උපමා ඇසුරෙන් ඒ දේශනා ඇසුරෙන් ඒ ව්‍යාකරණ ඇසුරෙන් පැහැදිලි වෙන්න ඇති මේ චක්ක ආයතනෙ, සෝත ආයතනෙ, ගාහන ආයතනෙ, જીව ආයතනෙ, කාය ආයතනෙ, මන ආයතනෙ, යන අභ්‍යන්තර ආයතන හයත්, රූප ආයතනෙ, සද්ද ආයතනෙ, ගන්ධ ආයතනෙ, රස ආයතනෙ, පොට්ටාබ ආයතනෙ, ධම්ම ආයතනෙ කියන මේ බාහිර ආයතන හයත් කියන මේ 12ම මායයට අයිති බව. මේ කිසිම ආයතනයක අයිතියක් Tamanට නැති බව. ඒ සියල්ල නැවත නැවත දුකම ගොඩනගන අර්ථයෙන් ආයතන බවට හැඳින්වෙන බව. යනාදි වශයෙන් දහම් ව්‍යාකරණ රසක් අවබෝධ වෙන්නට ඇති.